විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට දූපතක් වීම හේතු කොටගෙනම අපේ රටට COVID-19 වෛරසය ඇතුල් වීම වැළැක්වීම සඳහා ඕනෑමටත් වඩා වැඩියෙන් ඉඩකඩ තිබුණා. මොකද මේකේ වාහකයා මිනිස් සිරුර. එනිසා මේ වෛරසය ලංකාවෙන් ආරම්භ වූ එකක් නොවන නිසා විදේශයෙන් ආරම්භ වූ එකක් නිසාමත් අපේ රටට මෙම වෛරසය ඇතුළත් වීම සඳහා තිබුණේ එක්ක ගුවන් තොටුපොළ එක්ක වරාය. ගුවන් තොටුපොළ ඒ වෙනකොටත් සාමාන්‍ය දෛනිකව ගුවන් ගමන් 96ක් පමණ සිදු වුණත් ඒ වෙනකොටත් ඒක ගුවන් ගමන් 40 දක්වා සීමා වෙලා තිබුණා. එන ගුවන් යානාවල ප්‍රමාණයත් හරි අඩකට වඩා අඩු වෙලා තිබුණා. ඒ නිසා ලංකාවට ඇතුළත් වෙන අය නිවැරදි පරීක්ෂණ ක්‍රියාවලියක් හා නිරෝධායන ක්‍රියාවලියක් ආරම්භ කරා නම් අපේ රටට මෙම වෛරසය ඇතුළත් වීම වළක්වා ගැනීමේ හැකියාව තිබුණා. නමුත් ආණ්ඩුව විසින් ගත යුතු තීන්දුව ප්‍රමාද වීම හේතු කොටගෙන අපේ රටට මෙම වෛරසය ඇතුළු වුණා. වෛරසය ඇතුළු වුණාට පසුව ආණ්ඩුව පැත්තෙන් දිගින් දිගටම උත්සාහ කරේ තමන්ගේ බල වමනාව වෙනුවෙන් මැතිවරණ පැවැත්වීම. අපි විශේෂයෙන්ම මැතිවරණ කොමිසම් සභාවට ස්තුතිවන්ත වෙන්න ඕනකම තිබෙනවා. අපේ රට මලමිනි වලින් පිරෙන රාජ්‍යයක් බවට පත්වීම වැළැක්වීමට මැතිවරණ කොමිසම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. අනතුරුව අපේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපි හිතනවා 1977න් පසුව පැවති සෑම පාලනයක්ම අපේ සෞඛ්‍ය රාජ්‍යාංශයේ දියකර හරිමින් පෞද්ගලික අංශ කරේ විශ්වාසය තබමින් තමයි සෞඛ්‍ය අංශ අපේ රටේ වර්ධනය කරන්න පටන් ගත්තේ. නමුත් මෙම COVID-19 වසංගතයේ මර්ධනය කිරීම සඳහා පාලනය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් අපේ රටේ රාජ්‍ය සෞඛ්‍ය අංශ විසින් ඉටු කරනු ලැබුවා. ඔවුන්ගේ මැදිහත් වීම, ඔවුන්ගේ කැපකිරීම, ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ අත්දැකීම් නොතිබෙන්න මෙම තත්ත්වයේ තවත් විශාල වර්ධනයක් දක්වා පත්විය හැකිව තිබුණා. ඒ වගේම පොලිසිය, හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සැලකිය යුතු ප්‍රසස්ත කාර්යභාරයක් මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරලා තිබුණා. ඒ වගේම පමාවී හෝ ආණ්ඩුව ගනු ලැබූ සමහර තීන්දුව මෙම තත්ත්වය මර්ධනය කිරීම සඳහා හිතකර වුණා. ඒ නිසා මා හිතන්නේ මේ අගපමණ වෙනකොට රට තුල සැලකිය යුතු ප්‍රමාණයකින් මේ පාලනය කිරීමේ හැකියාවක් අත්පත් කරගත්තා. නමුත් ආණ්ඩුව ඒ සැබවින්ම පාලනය කිරීමේ ස්වභාවයට එහා යන ලද අනියත විශ්වාසයක් සමාජය තුළ නිර්මාණය කරා. ඒ සමාජය තුළ නිර්මාණය කරන්න ප්‍රධාන හේතුව වුණේ ආණ්ඩුවට අවශ්‍ය වුණා මැතිවරණ පවත්වන්න. මැතිවරණ කොමිසම රැස් වෙන දිනේ වන විට රටේ සාමාන්‍ය තත්ත්වයක් තියෙනවා යයි කියලා හේතු ගැන්වීම සඳහා විවිධ දේ ආණ්ඩුව විසින් සිදු කරනු ලැබුවා. ඊළඟ මැතිවරණ කොමිසම විසින් ඔබට මතක ඇති අගෝස්තු මාසේ 5 වෙනිදා මැතිවරණය පවත්වන්න ඕනේ කියලා තීන්දුව කරාට පස්සේ මැතිවරණ කොමිසම එම මැතිවරණ ව්‍යාපාරය පවත්වාගත යුත්තේ කෙසේද කියන ආකාරය පිළිබඳව නිර්ණායක පද්ධතිය දේශපාලන ව්‍යාපාරවලට කිව්වා. රැස්වීමකට සහභාගී වූ ප්‍රමාණය, රැස්වීමේ වාඩි විය යුතු ආකාරය, සහභාගී වෙන අයගේ දත්ත රැස් කළ යුතුයි කියන කරුණු කොන්දේසි ගණනාවක් මැතිවරණ කොමිසම කිව්වා. නමුත් අපේ රටේ මැතිවරණ පනත අනුව කොමිසමට එවැනි නීති පැනවීමේ බලයක් නැහැ. රැස්වීමකට සහභාගී වෙන්න කොච්චර ප්‍රමාණයක්ද? වාඩි වෙන්න ඕන කොහොමද? තැබිය යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව නීති පැනවීමේ බලයක් කොමිසම් සභාවට නැහැ. එම නීති පැනවීමේ බලය තිබෙන්නේ නිරෝධායන පනත අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට. නමුත් මැතිවරණ දියත් වී මාසයකට ආසන්න කාලයක් ගත වී තිබුණත් මෙම නිරෝධායන පනතට අනුකූල වන පරිදි මැතිවරණ ව්‍යාපාරයේ සීමාකම් සඳහා අවශ්‍ය වෙන රෙගුලාසි ගැසට් කරනු ලැබුවේ නැහැ, නීතියක් බවට පරිවර්තන කර ලැබුවේ නැහැ. අපි හිතනවා මෙය සෞඛ්‍ය අංශයේ මගහැරීමක් නෙවෙයි, මෙය දේශපාලන අංශය විසින් හිතාමතාම අත්හැරීම. ඒ කියන්නේ ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරෙම හැමදාම සකස් වී තිබෙන්නේ සාමාන්‍ය ජනතාව දැනුවත් කරන මැතිවරණ ව්‍යාපාරයකට වඩා
තමන්ගේ පාක්ෂිකයන් කැඳවා දහස් ගණන් වේදිකාවල පුරවා විවිධ ආකාරයේ පොඩි නාට්‍යයක් වගේ තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර. ඔබ දකින්නේ නැති නේද? ආදාළ නායකයා වේදිකාවට ගොඩ වෙන ආකාරය, ඊට පස්සේ යන සංගීතය, ඊට පස්සේ ඔසවන නෙළුම්මල්, ඊට පස්සේ ඔසවන අත, ඊට පස්සේ ජනතාවගේ ප්‍රීති ගෝසා ඔල්ලුරසන්, එවැනි නාටකයක් තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන වෙන්නේ. සමහර නාලිකාවල මා දැකලා තිබෙනවා. ඒ රැස්වීමේ කරුණු වෙනුවට මේ සංදර්ශනය විනාඩි 3-4කට ආසන්න කාලයක් පෙන්නනවා ප්‍රවෘත්තිවලට. ඒ නිසා මේ මැතිවරණ ව්‍යාපාරයේ සීමා කිරීම හේතු කොටගෙන වළක්වන්න බැරි විදිහටම ආණ්ඩුවට තමගේ සංදර්ශනාත්මක ප්‍රදර්ශනාත්මක මැතිවරණ ව්‍යාපාරය ඇකුළුණා. ඒ ගැසට් කරා නම් ඒට විශාල බාධාවක් ඇති වෙනවා. ඒ නිසා ආණ්ඩුව හිතාමතාම මෙම ගැසට් කිරීම අත්හැරියා. ඒ වගේම රට තුල සාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය වෙන බව තිබෙන තත්ත්වයටත් එහා යන ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. වැළඳෙන රෝගීන් ප්‍රමාණයට වඩා වැඩිපුර බර තබා වාර්තා කරන්න පටන් ගත්තා සුව වෙන රෝගීන් ප්‍රමාණය. රෝගීන් ප්‍රමාණය සුව වීම සිදුපු එක ඇත්ත. හැබැයි වාර්තාවල ප්‍රධාන ස්ථානයක් බවට පත් කරගත්තා ඒක. ඒ වගේම කොවිඩ් වසංගතයේ පිළිබඳව අනතුරු වැඟවීම ජනතාවගේ අවධානය සියල්ල අත්හැරලා දැම්මා. මොකද මැතිවරණ ව්‍යාපාරයේ වුන්ට අර සංදර්ශනාත්මක මැතිවරණ ව්‍යාපාරය සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්න. අනතුරු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා තමන්ගේ ඡායාරූපයවත් පාවිච්චි කරන්න එපා කියපු ජනාධිපතිවරයා කැන්වසින් ව්‍යාපාරයට යෙදෙන්න පටන් ගත්තා. මොකද ඒවා රැස්වීම නෙවෙයි, සාමාන්‍ය රැස්වීමක් නම් ඔහු කතාවක් කළ යුතුයි. මා දැක්කේ නැහැ ඔහු කිසිදු කතාවක් ආමන්ත්‍රණයක් කරන ඔහු සහභාගී වෙච්ච අවස්ථාවල. එනිසා ඔහු කැන්වසින් ව්‍යාපාරයේ තමයි. ඒතර මෙවැනි කැන්වසින් ව්‍යාපාරයක් සංදර්ශනාත්මක ලෙස ගේන්න නම් ඔවුන්ට මෙම කොවිඩ් වසංගතයේ පිළිබඳ තියෙන අනතුරු අත්හැරිය යුතු තිබුණා. හැබැයි එහිදීත් අපි දැක්කව මා දැක්ක පසුගිය ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සම්බන්ධ වෙච්ච රැස්වීම බලපුවාම ඔවුන් ජනාධිපතිවරයා මීටරේ දුරින් ඉන්නවා. ඔබ දැක්කනම් සෙනගාසන්නේ වැටක් ගහනවා. ඒ වැටට මීටර 2-3ක් දුරින් ලණුවක් අදිනවා. ඒ ලණුවෙන් මෙහා පැත්තේ ජනාධිපතිවරයා ගමන් කරනවා. ඒතර ජනාධිපතිවරයා ඇත්තටම මීටරේ දුර තමන්ගේ ඡන්ද ව්‍යාපාරවල සිඳමින් කටයුතු කරලා තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා මීටරේ දුර හිටියට ඔහුගේ පාක්ෂිකයන් ඔහුට සහාය දක්වන ජනතාව සෙන්ටිමීටරයට පැක් කරලා තමයි ඒ රැස්වීම වල තිබුණේ. එතනුනුත් පෙන්눔 කරේ අන් කවරක් නෙවෙයි. නායකයන් මොනතරම් ප්‍රමාණයකට ආරක්ෂා වෙන්න බැර දරුවත් සමාජිකයන්ට කවරක් ඌවාට කමක් නැහැ කියන ප්‍රතිපත්තියක තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ නිසා මේ සියල්ල මා දැක්ක දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාර්තාවක් අදහසක් ඉදිරිපත් කළා තිබෙනවා. මා දැක්ක මාධ්‍ය වාර්තා කළා තිබුණා. ඔවුන් විසින් පරීක්ෂණාගාර හරහා පොසිටිව් කියලා කියන දේ නෙගටිව් බවට පත් කරායයි කියන චෝදනාවක් ඔවුන් ඉදිරිපත් කළා. ඒක බරපතලයි. ඒ චෝදනාව ඉදිරිපත් කරන පමණක් නෙවෙයි ඔවුන් මෙතනින් එහා පරීක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ කියන ප්‍රකාශයක සිදු කළා තිබෙන බව මා දැක්ක මාධ්‍ය වාර්තා කළා තිබුණා. එතකොට එයින් කියන්නේ මොකක්ද? ආණ්ඩුවට සාමාන්‍ය තත්වයක් නිර්මාණය වී තිබෙන බව රටට බලහත්කාර ලෙස හේතු ගැනීම වමනාවක් තිබුණා. ඒ අන් කවරක් සඳහා නෙවෙයි ඡන්දේ සඳහා. ඔබට මතක ඇති මැතිවරණ කොමිසමේ සභාපතිවරයාටත් මැතිවරණ කොමිසමටත් මෙම රැස්වීම් වල සීමාකම් පිළිබඳ නිර්ණායක ඉදිරිපත් කිරීම පිළිබඳ රාජපක්ෂලාගේ ඕනෑම වෙලාවක නේද? ඒගොල්ලෝ බුරා පයින්ද කිපම් බුරා පයින් කට්ටිය. ඔවුන් නේද? ඔවුන් වෙනුවෙන් ඕනෑම වර්ගයේ ප්‍රකාශයක් කරනකොට ප්‍රකාශ කරන්න සූදානම් කට්ටිය. මැතිවරණ කොමිසමේ සභාපතිවරත් කොමිසමත් ඉලක්ක කරගෙන ඔවුන්ගේ කුමන්ත්‍රණයක් මේ රැස්වීම අවලංගු කිරීම මෙවැනි ප්‍රධාන රැස්වීම් වලට ඉඩකඩ ලබා දීම ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් වෙන චෝදනාවක් මැතිවරණ කොමිසමට තෙල්ල කරමින් තිබුණා. ඒ නිසා ආණ්ඩුවට සාමකාමී තත්වයක් ඇති වුණා යයි කියා නේ පාලිත තත්වයක් නිර්මාණය වුණා යයි කියලා බොරු මතයක් නිර්මාණය කරන්න උත්සාහ කළා. ඒ මතයේ විසින් සිදු වුණ දේ තමයි සියලු ජනතාවන්ගේ කොවිඩ් වෛරසය පිළිබඳ තිබුණු බිය ඒ පිළිබඳ අවධානය මුළුමනින්ම අත්හැරෙන්න පටන් ගත්තා. රටේ નાයකයා සහභාගී වෙන රැස්වීම ඔහු මීටරින් හිටියත් ජනතාව සෙන්ටිමීටරයට කොටු කරලා තිබෙනවා. ඒ ජනතාවට ඒත්තු වෙන දේ තමයි එහෙනම් මේ පිළිබඳව නේද සැකයක් තවදුරටත් නැති බව. ඒ අනුව තමයි දැන් මේ ප්‍රශ්නේ මතුවී තිබෙන්නේ. විශේෂයෙන් මේ ප්‍රශ්නේ මතුවී තිබෙන්නේ
කන්දකාඩුවේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය. මේ කන්දකාඩුවේ නිරෝධායන මධ්‍යස්ථානය නෙවෙයි මේ අලුත් සොයා ගැනීම අලුත් මතුවීම සිදු වී තිබෙන්නේ. කන්දකාඩුවේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. ඒ අපේ රටේ ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා තියෙන සෙන්ටර් එක. ඒතර පළවෙනි එක තමයි මෙම සෙන්ටර් එකට ඇතුළත් වුණේ කොහොමද? එතෙන්ට ගියේ කොහොමද කියන එක පිළිබඳව තාමත් නිසි සොයා ගැනීමක් නැහැ. ඊළඟ මා දැක්කා Facebook අඩවියක එම මධ්‍යස්ථානයේ වැඩ කරපු එක උපදේශිකාවක් විසින් තබා තිබෙන සටහන. ඒ සටහනේ කියනවා අර මාරවිලට ගියපු ඇගේ මිතුරියට කැස්සක් තිබුණා. උණගතිය තිබුණා. උගුරේ වේදනාව තිබුණා. එතනම තියෙන මෙඩිකල් සෙන්ටර් එකට ගිහලා බෙහෙත් ගත්තා. වෛරස් උණ තත්ත්වයක් බව තමයි ප්‍රකාශයටපත් කරේ. තවත් තමන් උපදෙස් දෙන අර පුනරුත්ථාපන වෙන විශාල පිරිසකට මේ කැස්ස ගතිය තිබුණා. උණ තිබුණා. ඒ නිසා කවුරුත් මේක වෛරස් උණ තත්ත්වයක් ලෙස කල්පනා කරා කියලා තමයි ඇයගේ සටහනේ තිබෙන්නේ. දැන් ඔබ හිතන්න කොවිඩ් තත්ත්වය පිළිබඳ අනතුරක් සමාජයේ තිබුණා නම් අනතුර පිළිබඳ අවධානයක් සමාජයේ තිබුණා නම් උණ ගතිය තිබෙනවා නම් කැස්ස තිබෙනවා නම් උගුරු වේදනාව තිබෙනවා නම් මා දැක්කා ඇගේ මිතුරියට එක්තරා රාත්‍රියකදී වමනේ ගොස් තිබෙන බව ප්‍රකාශ කළා තිබෙනවා. මේ ගති ලක්ෂණ තිබෙනවා නම් මීට මාස එකමාරකට දෙකකට කලින් ලංකාවේ ඕනෑම පුරවැසියෙක් මොකද්ද කරන්නේ? Tamanට මෙම කොවිඩ් වෛරසය වැළඳී ඇතයි කියලා සැක හිතනවා. හැබැයි මෙතන සැක හිතීමක් නොතිබෙන්නේ ඇයි? මොකද මේකේ එක්කෙනෙක් වැළඳිලා එක්කෙනෙක් හොයාගත්ත නෙවෙයි, 5 දිනක් හොයාගත්ත නෙවෙයි, 10ක් හොයාගත්ත නෙවෙයි, 300කට ආසන්න ප්‍රමාණයක්. දැන් මම හිතුවා 300ක් ඉක්මවා තිබෙන එම මධ්‍යස්ථානයේ සහ එම මධ්‍යස්ථානයේ පිරිස රැගෙන ගියපු සේනපුර මධ්‍යස්ථානයෙන් හමු වී තිබෙන පිරිස. ඒකෙන් කියන්නේ මොකක්ද? මෙම මධ්‍යස්ථානය තුල සැලකිය යුතු කාලයක් මෙම වෛරසය පැතිරීමට අවශ්‍ය වෙන සත්වයක් නිර්මාණය වී තිබෙනවා. මොකද මේ වෛරසය ඇතුළු වූ විගසනම් එක්කෙනෙක් හොයාගන්න පුළුවන්, දෙදෙනෙක් හොයාගන්න පුළුවන්, 30 දෙනෙක් හොයාගන්න පුළුවන්, 10 දෙනෙක් හොයාගන්න පුළුවන්. හැබැයි සිය ගණනක් මෙම මධ්‍යස්ථානයෙන් එක විට මුණ ගැසීමෙන් පෙන්눔 කරන්නේ, සොයා ගැනීමෙන් පෙන්눔 කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. මේ පෙන්눔 කරන්නේ මොකද්ද? මෙම වෛරසය මෙම මධ්‍යස්ථානයට ඇතුළත් වී සැලකිය යුතු කාලයක් ගත වී තිබෙන බව. ඒකෙන් කියන්නේ මොකක්ද? ආණ්ඩුව මේ මුළුම මා දැක්ක එක කාර්යාලයක් තියෙනවා ගහලා මේ COVID-19 ජයගත්. හරිද? ඇත්තට මං කියන්නේ එතුමාට දැන් කාර්යාලය ගහන්න කියලා COVID-19 තවමත් කියලා. මේ තමන්ගේ ලාභ අංක පෙන්වන්න නේද? මෙවැනි විකෘති මානසිකත්වයෙන් කටයුතු කරනාම තමයි අපේ රටේ මේ ඡන්දය ඉල්ලමින් තිබෙන්නේ. තමන්ගේ අංකේ පෙන්වන්න මෙහෙම වැඩ කරනවා. හරිද? එතකොට ඒ නිසා රටේ මුළු මනින්ම මේ පාලිත තත්ත්වයක් නිර්මාණය කරා. පාලිත තත්ත්වයක් තියෙනවායයි කියලා. නේද? අවසන් වූවායයි කියලා මතයක් නිර්මාණය කිරීම සඳහා සාමාන්‍ය සියලු පොදු ජනතාව සාමාන්‍ය හැසිරීමකට යන්න පටන් ගත්තා. කොවිඩ් වසංගතේ එන්න කලින් කැස්සක් තිබුණු, උගුරු වේදනාවක් තිබුණු, උණ ගතිය තිබුණු, වෛරස් උණක් ලෙස පුරුදු වෙලා තිබුණු මානසිකත්වයට යලි ගියා. එහි ප්‍රතිඵලය තමයි මෙවැනි විශාල පුපුරා යාමක් දැන් සිදු වී තිබෙන්නේ. මේක මෙතෙක් හමු වූ පුකුරු වලට වඩා විශේෂත්ව ගණනාවක් තිබෙනවා. එක මෙම මධ්‍යස්ථානට ඇතුළත් වුණේ කොහොමද කියලා තාම සොයාගෙන නැහැ. දෙවෙනි එක මෙම මධ්‍යස්ථානයේ හරහා එළියට ගියපු සමහර අය පොදු ප්‍රවාහන පද්ධතිය උපයෝග කරගෙන තිබෙනවා. ගෙදර එක ගෙදරක් තියෙනවා දානමය කටයුත්තක් කරලා තිබෙනවා. තමන්ගේ දරුවා පාසල් ගොස් තිබෙනවා. ඒ නිසා මෙතෙක් සොයාගත්තු හැම තැනකදීම යම් සීමාකාරී හැසිරීමක් තමයි ඒ අයගේ තිබුණේ. හැබැයි මේ මධ්‍යස්ථානයෙන් එළියට ආපුවා. මේ මධ්‍යස්ථානට බලන් දෙන අය ඉන්නවා. ඒ වගේ මෙහි සේවය කරන හමුදා නිලධාරීන් ඉන්නවා. සේවය කරන අනිත් කාර්ය මණ්ඩල ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලේ විශාල ප්‍රමාණයක් සමහර අය එදිනදා ගෙදර ගොස් වෙන අය, සමහර අය නිවාඩුවට ගෙදර ගොස් තිබෙනවා. ඒ අනුව තමයි රාජංගනයේදී නේද රාජංගනී පාසල් දරුවෙක් මේකේ මේ වසංගතයෙන් පසුම පළමු වතාවට පාසල් දරුවෝ මම හිතන 5 වසර වගේ දරුවෙකුට මේක වෙලදී තිබෙනවා නේද? ඒ දරුවා පාසල් ගොස් තිබෙනවා. ළමයි 70ක් වගේ ඉඳලා තිබුණේ පාසලේ. ඒත් එතන අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ නිලධාරියා දාන ගෙදරකට ගොස් තිබෙනවා නේද? සමහර උත්සව වලට සහභාගී වී තිබෙනවා. දැන් එතන අනතුරක් තිබෙනවා. මාරවිල උපදේශිකාව ඇය පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා තිබෙනවා. අඩුම තරමේ මේ පාලකයා මේ වෙලාවකදීවත් එවැනි අයට සීමා කිරීම සඳහා අවශ්‍ය වෙන සලස්මක් තිබුණේ නැහැ. ඒ නිසා යම් අවදානම් සහිත තත්වයක් දැන් මතුවී තිබෙනවා.
මා කියන්නේ දැන් ආණ්ඩුව තමන්ගේ දැන් මා දැක්කා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණ රැස්වීම් නතර කරා කියලා ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒක හොඳයි ප්‍රකාශ කරලා තිබෙනවා නතර කිරීම පිළිබඳව. හැබැයි ආරක්ෂා විය යුත්තේ යන්නේ අපේ රටේ නායක කාරකාදී විතරක් නෙවෙයි. එනිසා මේ පොදු ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සැකයක් අවිනිශ්චිතත්වයක් දැන් මතුවී තිබෙනවා. අපි මේකට අනියත විශාල බියක් නිර්මාණය කරගත යුතුත් නැහැ. නමුත් දින 3-4ක් ඇතුළත මම හිතන්නේ අපි හැම දිනම අවධානයෙන් සෝදිසියෙන් සිටිතු තත්ත්වයක් මතුවී තිබෙනවා. මොකද මේ හැම එකකින්ම පෙන්눔 කරමින් තිබෙන්නේ. දැන් අපි ගත්තොත් තොණ්ඩමන්ගේ මලගෙදරේ ස්වභාවය ගත්තොත්. තොණ්ඩමන්ගේ මලගෙදරේ හැසිරීම ගත්තොත් නේද? ඒ කියන්නේ තොණ්ඩමන් මිය ගියාට පසුව සාමාන්‍යයෙන් අපේ ගමේ අපේ සාමාන්‍ය කෙනෙක් මිය ගියපුවාම නේද? පැය 24න් 100කට වඩා අඩු ප්‍රමාණයක සහභාගීත්වයෙන් තමන්ගේ සමීපතම ඥාතීන්ට ඒ මුතදෙහි බලා ගන්න බැරි තත්වයක් ඇතුලේ තමයි අවසන් කටයුතු කරේ. හැබැයි තොණ්ඩමන් මලගෙදර දින 5ක් නේද? රාජගිරියට එනවා, පාර්ලිමේන්තුවට එනවා, නාවල පිටියට යනවා, හැටන් වලට යනවා, කොටගල යනවා, තලව කැලේට යනවා. මම ඇත්තට දවසක් බලන් ඉන්නකොට මට හිතුණා මේ තොණ්ඩමන් ජීවත් වෙලා ඉන්නකොටත් දින 5කට ඔච්චර ඇවිදින නැතුව ඇති. ඉතින් මෙහෙම ඒ වගේ මොකද කරේ? සමාජය තුළ තිබුණු අර මේකේ තිබුණු සැකකාරීභාවය, මේකේ තිබුණ යම් අවිනිශ්චිත ස්වභාවය පිළිබඳව සැකයේ මුළුමනින්ම දුරු කරා බලය වෙනුවෙන්. ඒ නිසා පාලකයන් මොන බලය වෙනුවෙන් කටයුතු කරත් අපි ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ ඔබ ප්‍රවේශම් වෙන්න. දැන්ට සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන නේද? ඒ සෞඛ්‍ය ආරක්ෂණ වතා පිළිවෙත් ඒ විදිහටම අනුගමනය කරමින් තව දින කීපයක් අපි මේ පිළිබඳව සෝදිසියෙන් කටයුතු කරමු කියන ඉල්ලීම පළමු කොටම මට ජනතාවෙන් කරන්න තිබෙනවා. ඊළඟ විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවේ අවධානය යොමු කරන්න කැමති අපේ රාජ්‍ය සේවයේ මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව ඔබ දන්නවා. මේ කොවිඩ් වසංගතය හරහා අපිට පෙන්눔 කරා අපිට ශක්තිමත් රාජ්‍ය සේවක අවශ්‍යතාවය. නේද? විශාල ගොඩනැගිලිවල රෝහල් හැදිලා තිබුණත් විශාල අයකිරීම සහිත රෝහල් පද්ධතියක් පෞද්ගලික අංශයේ ගොඩනැගිලා තිබුණත් එක කොවිඩ් රෝගියෙක් එම රෝහලකට බාරගත්තේ නැහැ. සමහර රෝගක එක පරීක්ෂණයක් සිදු කරේ නැහැ. එනිසා අවසානයේදී මෙවැනි වෛරසයක මුළු බර රාජ්‍ය අංශයේ සෞඛ්‍ය වෙත තමයි පැවරී තිබුණේ. නමුත් මේ පාලකයන් දිගින් දිගටම උත්සාහ කරමින් තිබුණා අපේ රාජ්‍ය අංශය දී කර හරින්න. රාජ්‍ය අංශය අත්තරින්න. එඳ ආණ්ඩුව පැවති සෑම පාලනයක්ම තීන්දුවක් ගනු ලැබුවා. රාජ්‍ය කාර්යභාරය නීති සම්පාදනයත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් පමණයි. අනිත් සේවාවන් සියල්ල රජයෙන් අත්තරින්න ඕන කියන ප්‍රතිපත්තිය හිටියා. ඒ ප්‍රතිපත්තිය අනුව තමයි අපේ වතු සමාගම් ටික අත්තරිය. ඒ ප්‍රතිපත්තිය අනුව අපේ කර්මාන්තසල ටික අත්තරිය. ඒ ප්‍රතිපත්තිය අනුව අපේ මූල්‍ය සමාගම් කීපයක් අත්තරිය. ඒ ප්‍රතිපත්තිය අනුව අපේ බලශක්ති ක්ෂේත්‍රය අත්තරින් සැලසුම් කරලා තිබුණා. ඒ නිසා ආණ්ඩුවේ සැලසුම් බවට පත් වී තිබුණේ පැවති පාලනය. උන්ගේ ආර්ථික උපාය මාර්ගය බවට පත් වී තිබුණේ අන් කවරක්වත් නෙවෙයි. රජයේ කාර්යභාරය යටිතල පහසුකම් සංවර්ධනය සහ නීති සම්පාදනය කිරීම කියන එකට පමණක් සීමා වී අනිත් සියල්ල ඊනියා වෙළඳපොළ තර්කණය මත නේද සේවාවන් වර්ධනය වේවි. ජනතාවට සේවාවන් සපයාවි කියන නිර්ණායකට ගියා. ඒ 1978 ඉඳන් පටන් ගත්ත මේ ගමන විසින් අද සිදු වී තිබෙන්නේ තමයි අපේ රාජ්‍ය සේවයේ විශාල වියවුල් ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ප්‍රධානතම දිගුවක් හැටියට තමයි රනිල් වික්‍රමසිංහගේ පාලනය. 2016 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා තීරණයක් ගන්න ලැබුවා. දැන් මා ගාව තිබෙනවා. මේ තියෙන්නේ ඒ 2016 ජනවාරි මාසයේ 1 වෙනිදාට පෙර දෙන ලද පත්වීම් ලිපියක්. ඒ පත්වීම් ලිපිය කියන්නේ මෙම තනතුරු ස්ථීරය විශ්‍රාම වැටුප් සහිතය තවද ඔබේ පත්වීම එක් වර්ෂයක පුහුණු කාලයකින් යුක්ත වේ. ඒ කියන්නේ යාට පත්වීමට දෙනකොට දෙන ඔබගේ පත්වීම ස්ථිරයි විශ්‍රාමිකයි ඔබට අවුරුද්දක පුහුණු කාලයකට යටත් වේ. 2015 ජනවාරි මාසයේ 2016 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් දින පත්වීම ලිපියක් මා ගාව තිබෙනවා. මෙහි තියෙන මොකද්ද? මෙම තනතුරු ස්ථිරය. එතකොදුවත් ඔබ වර්ෂ 3ක පරිවාස කාලයකට යටත් විය යුතුයි. උත්තරයි. විශ්‍රාම වැටුපක් හිමි බව දැන් පත්වීම් ප්‍රදාන පත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා 2016 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් අපේ රාජ්‍ය සේවයට බඳවා ගන්න අයගේ විශ්‍රාම වැටුප අහෝසි කරලා තිබෙනවා. ඒකට වෙන යෝජනා ක්‍රමයක් හදනවා කියලා කිව්වා. ඒ වෙන යෝජනා ක්‍රමයක් පිළිබඳ සාකච්ඡාවක්
නීතියක් තාම සම්පාදනය වෙලා නැහැ. තාම මේ ගැටලුවක් බවට පත් වෙලා නැත්තේ. මේ අවුරුදු 4ක කාලය තුල බඳවාගත්ත කිසිවෙක් තාම විශ්‍රාම යන වයසට ලං වෙලා නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ. ඒ නිසා මේන් කරේ මුකුත් නෙවෙයි රාජ්‍යාංශ දුර්වල කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආර්ථික පිළිවෙතේම එක කොටසක් තමයි මේ ගියේ. ඊළඟ ඔබ දන්නවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධකයක් සිදු වුණා. ඒ වැටුප් වර්ෂයෙන් වර්ෂ තමන්ගේ ස්ථිර වැටුපට ඇතුල් කරා. නමුත් 2016 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා දක්වා විශ්‍රාම යන අයට තමන්ගේ ස්ථිර වැටුපේ යම් ගැටලුවක් මතුවී තිබුණා. ඒ නිසා ඒ විශ්‍රාම යන අයගේ විශ්‍රාම ප්‍රදාන පත්‍රය සඳහන් කරා. විශ්‍රාම යන අයට විශ්‍රාම ප්‍රදාන පත්‍රය. ඔහු විශ්‍රාම ගියේ 2016 ජනවාරි 1 සිට 2020 ජනවාරි 1 දක්වා කියන මාස අවුරුදු 4ක කාලය ඇතුළත නම් ඒ අවුරුදු කාලය ඇතුළත විශ්‍රාම යන කෙනාගේ විශ්‍රාම වැටුම් පතේ සඳහන් කරා ඔබ විශ්‍රාම යන අද දිනේට ඔබගේ වැටුප මේක. හැබැයි ඔබට 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් ඔබට හිමි වැටුප මේක කියලා. ඒ කියන්නේ විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රේ ඒ විශ්‍රාමිකයාට හිමි වැටුප විශ්‍රාම යන මොහොතේ වැටුප සහ 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා සිට වැටුප පිළිබඳව අදහසක් දත්තත් එක්ක ඉදිරිපත් කළා තිබුණා. ඒ සමයේ 2020 ජනවාරි මාසයේ විශ්‍රාම වැටුප වැඩි විය යුතු තිබුණා. එය සාමාන්‍යයෙන් ගත්තොත් 10500 සිට 25000 දක්වා වැඩි වීමකට ඇතුළත් වෙලා තිබෙනවා. නමුත් මේ විශ්‍රාම වැටුප් ලබා දීම සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙසැම්බර් මාසයේ 10 වෙනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා ජනවාරි මාසයේ 1 වෙනිදා ජනවාරි මාසයේ සිට මේ විශ්‍රාම වැටුප් ලබා දෙන බව. ඊට පස්සේ ජනවාරි මාසයේ 20 වෙනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා මෙම වැඩි වූ විශ්‍රාම වැටුප නතර කරන බව. අවසන් සිද්ධ වෙලා තියෙන මොකක්ද දන්නවද? විශ්‍රාම වැටුප් කොමසාරිස් ජනරාල්තුමාත් මේකට අහු වෙලා. මොකද එතුමාත් විශ්‍රාම ගිහිල්ලා තියෙනවා මේ කාලය ඇතුළත. ඉතින් එතුමාටත් හරිද මේ හිමි විශ්‍රාම වැටුප නැති වෙන තත්ත්වයක් දැන් මතුවී තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව නේද රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කරපු ආණ්ඩුව. ඒ පිළිබඳ අපේ ලාල්කාන් සහෝදරය ඇතුළු අපේ උරු සමිතිය ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය දැන් නඩුවක් පවරලා තිබෙනවා මෙම හිමි වැටුප දෙන්න කියලා. එම් වැටුප් කපපු ආණ්ඩුව. ඊළඟ ඔබට මතක ඇති පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් මාසයේ විධායක සේන නිලධාරීන්ගේ විශාල වැඩ වර්ජනයක් ගියා. උද්ඝෝෂණයක් ගියා. විශේෂම පරිපාලන සේවක නිලධාරීන්. ඔවුන්ට යම් වැටුප් වර්ධකයක් ඉල්ලා සිටියා. අවසානයේදී එකඟතාවයකට ආවා. සියලුම විධායක සේන නිලධාරීන්ට රුපියල් 15000ක අතුරු දීමනාවක් දෙන බව. එය ජනවාරි මාසයේ සිට ලබා දෙන බව ප්‍රකාශ කළා. හැබැයි ජනවාරි මාසයේ හිමි එම විධායක සේන නිලධාරීන්ගේ රුපියල් 15000ක දීමනාව නතර කරා. ඊළඟ ඔබ දන්නවා අපි රාජ්‍ය සේවයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ 7000ක විතර සේවකයන් 7000ක විතර පුරප්පාඩුවක් තිබෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශාල පුරප්පාඩු ගණනාවක් තිබෙනවා. ආණ්ඩුව මේ පුරප්පාඩු පුරවන්නේ නැහැ. මොකද අලුතෙන් කෙනෙක් රැකියාවකට බඳවා ගැනීම එයාට විශ්‍රාම වැටුපක් හිමිකාරීත්වය ලැබෙනවා ඉස්සරනම්. ඒ වගේම එයාට මූලික වැටුපක් ලැබෙනවා. එයාට අනිකුත් දීමන ලැබෙනවා. එයාට උසස් වීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ නිසා අලුතින් සේවකයෙක් මේ දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම බරක් ලෙස සලකනවා. බරක් ලෙස සලකලා ඒගොල්ලෝ කරන දේ තමයි ඉන්න සේවකයන්ගෙන් අතිකාල නේද වැඩ කරන කාලයට වඩා වැඩි කාලයක් වැඩ ගනිමින් යම් දීමනාවක් දෙනවා. ඒ රජයේ වැය බර අඩුයි. අලුත් සේවකයෙක් බඳවා ගන්නවට වඩා ඉන්න සේවකයන්ට අතිකාල දීමනා ගෙවීම රජයේ වැය බර අඩුයි. එහෙනම් මේකට උත්තර දෙකක් තිබුණා. එකක් තමයි මේ පුරප්පාඩු පිරවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම. එහෙම නැත්නම් අතිකාල වලට සාධාරණ දීමනාවක් දීම. මේක දෙකම කරන්නේ. දැන් රජයේ පුරප්පාඩු වලට බඳවා ගන්නෙත් නෑ. අතිකාල දීමනාවක් කප්පාදු කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආදී දෙපාර්තමේන්තු ගණනාවක මේ වන විට අතිකාලත් පිටවලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා කොවිඩ් වසංගතයේ මර්ධනය පාලනය කිරීම සඳහා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශාල කාර්යභාරයක් කළා. සමහර අය සතියකට සැරයි ගෙදර ගිහින්. ගෙදර ගිහිලා සති දෙකක් විතර නිරෝධායන වෙනවා. දරුවෝ බලන්න හම්බ වෙන්නේ නැහැ. රාජකාරිය තමන්ගේ රාජකාරියෙන් ඔබට ගියපු සේවාවක් ලෙස සැලකීමෙන් උන් වැඩ කරා. හැබැයි ඔවුන්ට මේ අතිකාල දීමනා නැහැ. දැන් මේ අහන්න මොකද්ද කරන්නේ? මහනුවරදී බෙලියත්ත ආදී ස්ථාන ගණනාවක අපේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශේෂම හෙදියන් උද්ඝෝෂ ගණනාවක් කරා තමන්ට හිමි අතිකාල දීමනා ලබා දෙන්න කියලා. ඉතින් අතිකාලවල කප්පාදුවක් මේ ආණ්ඩුව විසින් ඇති කොට තිබෙනවා.
හිමි අතිකාල දීමලා දෙන්නෙත් නැහැ. ඒකෙන් සිද්ධ වෙලා කාර්ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයක් නැහැ. ඒ නිසා මේ සේවකයන් කාර්ය පවත්වාගෙන යාම සඳහා අතිරේක වැඩ කරනවා. මේකෙන් අතිකාල වැඩ කිරීම නතර වී නේ. නතර වී තිබෙන්නේ අතිකාල දීමනාව. එහෙනම් ආණ්ඩුව අලුතෙන් සේවකයන් බදව ගන්න ඕන. එක්ක මෙයාට නියමිත පරිදි අතිකාල දීමනාව ලබා දී යුතුයි. දැන් ආණ්ඩුවේ එම අතිකාල දීමනාව නතර කොට තිබෙනවා. ඒ වගේම අපේ රටේ වැටුප් තලවල විශාල විෂමතාවයක් නිර්මාණය වී තිබෙනවා. මේ වැටුප් තලවල විශාල විෂමතාවයක් නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව තමයි යම් බලපෑමක් කරන්න පුළුවන් ශේස්ත්‍ර අරගල සටන් හරහා Tamante හිමි අයිතිවාසිකම් ලෙස වැටුප් වර්ධනයෙන් අත්පත් කරන් තිබෙනවා. ඉතින් අපේ රටේ වැටුප් වර්ධනයන් වෙන්නේ નિયમિત ක්‍රියාපටිපාටියකට නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දන්නවා වෙන ඕනෑම ආදායමක් ලබන කෙනෙකුට තමන්ගේ ජීවිතේ තමන්ගේ ආදායම වෙනස් කරගන්න පුළුවන්. කුඩා ව්‍යාපාරයක් කරන කෙනෙකුට නේද? තමන්ගේ වියදම වැඩි වෙනකොට ආප්පයක් 750කින් වැඩි කරන්න පුළුවන්. වාරෙන් තැඹිලි විකුණන කෙනෙකුට තමන්ගේ තැඹිලි ගෙඩි රුපියල් 10කින් වැඩි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට පුළුවන්කම තිබෙනවා වෙළඳ පොලේ සිද්ධ වෙන චලනයට අනුව තමන්ගේ ආදායම මාර්ග වැඩි කිරීම සඳහා ප්‍රතිපත්තිම තීරණ ගන්න. හැබැයි ඒකෙන් වැඩි වෙනවද නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැයි රාජ්‍ය සේවකයට මොකද තියෙන්නේ? සැමන් ටින් එක රුපියල් 100ට තියෙන කොටත් 240ට තියෙන කොටත් ඒ පඩියමයි. නේද? ගෝඨාභය සැමන් 100යි කියන කොටත් නේද? ආයේ 100ක බද්දක් ගාලා 240 කියන කොටත් පඩිය වැඩි වෙන්නේ නැහැ. සීනි කිලෝ එක 95ට තියෙන කොටත් දැන් 145ට යන කොටත් ඒ ගානමයි. නේද? පරිප්පු කිලෝ එක 65ට තියෙන කොටත් දැන් 110ට 115ට යන කොටත් වැටුපේ වැඩිවීමක් නැහැ. ඒ නිසා ජීවනාංකයේ වැඩිවීමක් සිද්ධ වුණාට වැටුප්වල වැඩිවීමක් වෙන ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මේකට ස්ථිරසාර විසඳුමක් ලැබිය හැකි වන්නේ රාජ්‍ය සේවය පිළිබඳව මාස 6න් 9ට ජීවන වියදමේ දර්ශකයේ වැඩි වෙන ප්‍රමාණයට අනුරූපී වන පරිදි වැටුප් වැඩි කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් ගන්නවා. එතකොට වැටුප් තල පිහිටවනවා මාස 6න් 9ට සමාලෝචනය කරලා ජීවනාංකයේ වර්ධනය වීමට අනුරූපී වන වැටුප් වර්ධනය කරනවා. හැබැයි අපේ රටේ සිද්ධ වුණේ ඒක නෙවෙයි. අපේ රටේ සිදු වී තිබෙන්නේ යම් සමාජයට බලපෑමක් කරන්න පුළුවන් ශේස්ත්‍ර Tamanට ප්‍රශ්න ආවට පස්සේ ඔවුන් සටන් කරලා ඔවුන් උද්ඝෝෂණ කරලා වැටුප් වර්ධක ලබා ගන්නවා. හැබැයි එහෙම සමාජයට බලපෑමක් නොවන ශේස්ත්‍ර කොච්චර සටන් කරත් වැටුප් වර්ධකයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ සටන් හරහා ලබාගත්තු වැටුප් වර්ධක තමයි තියෙන්නේ. ඒ නිසා සිද්ධ උදේ තමයි අපේ රාජ්‍ය සේවයේ වැටුප් තලවල විශාල විකෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. විශාල විකෘතියක්. විශාල විෂමතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. එඳ රාජ්‍ය සේවකෙන්ද අවුරුදු 10කට 2006 චක්‍රලේඛන මේක විශාල විෂමතාවයක් නිර්මාණය කරා. එතෙන් සිට විශාල අරගලයක් අපේ රටේ තිබෙනවා මේ වැටුප් විෂමතාවය අවම කරන්න කියලා. ඒ සඳහා රණුග්ගේගේ ප්‍රධානත්වයෙන් ඒක පුද්ගල කමිටුවක් ඉදිරිපත් කරා. රණුග්ගේ වාර්තාව. ඒ රණුග්ගේ වාර්තාවෙන් අපේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශයන් සහිත වාර්තාවක් පහුගිය නොවැම්බර් මාසයේ ලබා දුන්නා. මේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරනවා කිව්වා. හැබැයි වාර්තාව නේද හමස් පෙට්ටියට දාලා තියෙනවා නේද පරණ විෂමතාවයන් සහිත වැටුප් තල ඇති වෙලා තිබෙනවා. නැවතත් අපේ රටේ සිද්ධ වෙන්නේ සමාජීය බලපෑමක් කරලා දිනා ගන්න පුළුවන් ශේස්ත්‍ර වැටුප් වර්ධන එනත් අනිත් තැන්වල බ්ලොක් වෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ වැටුප් විෂමතාවයට වග කියන්නත් ඕන. මේ වැටුප් විෂමතාවය සමනය කිරීම සඳහා ගන්න ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව වග කියන්නත් ඕනකම තිබෙනවා. ඉතින් වැටුප් විෂමතාවය ඇති වී තිබෙන ප්‍රශ්නේ. ඊළඟට අපි දන්නවා විශේෂයෙන් අපේ රටේ පත්වීම පහුගිය කාලේ සිදු වී තිබෙනවා. ඔවුන්ට පැවරන කාර්යභාරය මොනවද? ඔවුන්ගේ විෂය මොකද්ද? ඔවුන්ගේ උසස් වීමේ ක්‍රමවේදය මොකද්ද? මේ කිසිදු සැලකිල්ලක් නොකොට බඳවාගෙන සිදු කොට තිබෙනවා. මට මතකයි පුස්තකාල සහායක කියලා පත්වීම වගේක් දුන්නා. මේ දේශපාලන පත්වීම. පුස්තකාල සහායක දෙන කියලා පත්වීමක් දෙනවා. ඉස්කෝලේට පත්වීමට යවන ඉස්කෝලේ පුස්තකාලයක් නැහැ. ඒ පුස්තකාල සහායක ඉන්න පුස්තකාලයක් නැහැ ඉස්කෝලේ. හරිද? එහෙනම් මේ අපේ ආර්ථික ශාස්ත්‍රයේ නේද රජයේ රාජ්‍යාංශ ප්‍රබල කළා වර්ධනය කරන්නේ නැතුව මේ තියෙන රාජ්‍යාංශ අකුලමි විවිධ දේශපාලන වමනාවන් මත රාජ්‍යාංශ පිරෙව්වා. අද අපේ රටේ අවුරුදු 4ක පාඨමාලාවක් හදාන ලද විවිධ පාඨමාලාවන් සමහර අය භූගෝලය පිළිබඳව, සමහර අය ඉතිහාසය පිළිබඳව, සමහර අය භෞතික විද්‍යාව පිළිබඳව, සමහර අය නේද නිකම් බෞද්ධ දර්ශනය පිළිබඳව දර්ශනයන් පිළිබඳව අධ්‍යයන හදාරපු උපාධාරින් ඉන්න. ඒතර මේ උපාධාරින් අධ්‍යයන ලබන්නේ යම් ශාස්ත්‍රයක් සහිත නිපුණතාවයක් යම් ශාස්ත්‍රයක් පිළිබඳ ඥානයක් උන් උපයා ගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ?
ඒ ඔක්කොම ගිහලා සංවර්ධන නිලධාරියට දානවා. නේද? දැන් සංවර්ධන නිලධාරීන් 35000ක් විතර ඉන්නවා. ඔවුන්ට මොකද වෙලා තියෙන්නේ? ඔවුන්ට නිශ්චිත වැඩ ලැයිස්තුවක් නැහැ. නිශ්චිත උසස් වීමේ ක්‍රමවේදයක් නැහැ. මේ අපේ රටේ උපාධිධාරීන් කියලා කියන සාමාන්‍යයෙන් ගත්තොත් පළවෙනි පන්තියට 100ක් ඇතුළත් වුණාම 8 දෙනෙක් තමයි උපාධිය ගන්න. හැලිලා තේරිලා ඇවිල්ලා අන්තිමේට තේරෙන පෙරාපුර අත්තරම වගේ දරුවෝ ටික. ඕකනේ ඇත්ත. හැබැයි ඒ දරුවෝ උපාධිය අරගෙන එළියට ආපුවහම තමන් ඉගෙන ගත්ත විෂය මොකද්ද? ඒකේ පාඨමාලාව මොකද්ද? ඒකේ තියෙන නිපුණත්වය මොකද්ද? ඒක පිළිබඳව ඥානය මොකද්ද? ඒ පිළිබඳ කිසු සැලකිල්ලට භාජනය වෙනකොට සංවර්ධන නිලධාරී. අපි හිතන මෙහෙම රාජ්‍යංශයක් ඕනද? මෙහෙම අපේ තරුණ પરම්පරාව මම්මුලා කළ යුතුද? ඒගොල්ලන් නිසි උසස් වීමේ ක්‍රමවේදයක් නැහැ. නිසි ඩියුටි ලිස්ට්යක් නැහැ. ඒ නිසා විශාල අකර්මණතාවයටපත් වුණු කලකිරීමටපත් වූ රාජ්‍ය සේවයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක ප්‍රධාන කරුණ විශේෂම සංවර්ධන නිලධාරීන්ගේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම පොලිස් නිලධාරී මාතෘ අපිට හම්බෙලා තිනවා. 1996 පොලිසියට බැඳෙනකොට කොස්තාපල් 2019 විශ්‍රාම වෙනකොට කොස්තාපල් අවුරුදු 23 අවුරුදු 26 කොස්තාපල් තනතුරු ඉන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. මට ඒක පොලිස් නිලධාරී කණ්ඩායම දවස් හම්බෙච්චලා කිව්වා සහෝදරයා මම බැඳෙන කොටත් කොස්තාපල් බඳින කොටත් කොස්තාපල් ගෙදර යන කොටත් කොස්තාපල් කිව්වා. අඩුම තරමේ නේද හැමදාම උදේ ගෙදර ඉඳන් වැඩට යනවා ආයේ ගෙදර යනවා නේද ඉතින් අඩුම තරමේ නෝනට සතුටු වෙන්න පටියක් ගහගන්න බැරුණා කිව්වා. එයි අවුරුදු 25 20 ඔයගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ කාර්යක්ෂම සේවයක් අපිට ලබා දී කියලා. අවුරුදු 26ක එකම තනතුරක ඉන්න කොස්තාපල් අපිට කාර්යක්ෂම සේවයක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා රැකියාවල රාජ්‍යයේ විශාල අතෘප්තිකර තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. විශාල අතෘප්තිකර තත්ත්වයක්. විශේෂයෙන්ම මේ ප්‍රවාහන පද්ධතිය ඇති වී තිබෙන ගැටලු අපේ රාජ්‍යයේ බිඳවට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. ඔබ දන්නෝ පාන්දර 4ට මහව කෝච්චිය නැගලා නේද? මහව කෝච්චිය නැගලා නේද? 7:00 විතර වෙනකොට කොළඹට ඇවිල්ලා ඊට පස්සේ එතනින් බස් එකේ නැගලා නේද? ඊට පස්සේ ගියොත් රාජගිරියට එනකොට ඒ බස් එකේ හිර වෙලා ඇවිල්ලා සීට් එකේ වාඩි වෙලා අම්මෝ දැන් නම් ඇති කියලා හති අරිනවා. එයා මොකද කරන්නේ? රාජ්‍ය සේවයක් ලබා ගන්න පුළුවන් දෙයක්. දැන් මේ ප්‍රවාහන පද්ධතිය බිඳ වැටීම අපේ රාජ්‍ය සේවයේ අකර්මණ්‍යතාවයට හේතු සාධක වී තිබෙනවා. ඒ නිසා අපේ රාජ්‍ය සේවයේ ලෝකේ ඉතාමත් කීර්තිදර රාජ්‍ය සේවයක් තිබුණා අපිට 1970ට කලින්. 1970 මේ රාජ්‍ය සේවා කොමිසම සභාව අහෝසි කිරීමත් එක තමයි මේ ප්‍රශ්නද මතුවී තිබෙන්නේ. ඒ නිසා අද රාජ්‍ය සේවය පිළිබඳව රාජ්‍ය සේවකයා තෘප්තිමත් නැහැ. රාජ්‍ය සේවයෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුරවැසියා තෘප්තිමත් නැහැ. අද රාජ්‍ය සේවය ඕනෑම ආයතනයකට යන්න කලින් පුරවැසියා පෙළඹිලා තියෙන මොකද්ද? ඔබ RME එකට යන කලින් ඔබ හැඳුනුම්පතක් ලබා ගන්න අදාළ කාර්යාලයට යන කලින් ඔබ ඉඩමක් ගැන විසඳගෙන කච්චරියට යන කලින් ඔබගේ ප්‍රවණතාවයක් බවට පත් වෙලා තිබෙනවා. අඳුරන කෙනෙක් ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවද? යාළුවෙක් නැද්ද? ඒ කියන්නේ අද පුරවැසියන්ට සිදු වී තිබෙනවා යාළුවෙක් නැත්නම් වැඩ කරගන්න බැරි තත්ත්වයක්. රාජ්‍ය සේවයකට සිදු වී තිබෙනවා ඉතාමත් අතෘප්තිකර රාජ්‍ය සේවයක්. තෘප්තියක් නැති සේවයක් යොදවන්න තිබෙනවා. මේ තමයි අපේ රාජ්‍ය සේවයෙන් සහ මේ රාජ්‍ය සේවය ඇති වී තිබෙන ගැටලුව. මේකට විසඳුම් කොහෙද තිබෙන්නේ? මේකට විසඳුම් තියෙනවා මේ කඩාපැනලා. මේකට මේ ආණ්ඩුව හොයලා තියෙන විසඳුම මොනවද? එක ගෝඨාභය රාජපක්ෂ තැන තැනට කඩාපයින් එක. මොකද්ද විසඳුමක් හොයන්න පුළුවන්? RME එකට කඩාපැනලා ඒකේ ඉන්න රිසෙප්ෂන් එකේ ඉන්න ගෑල් ළමයට කිව්වා මේ RME එක මුදුකාංග පද්ධතියට ඇතුළත් කරා නම් මේක ඉක්මන් වෙනවා කියලා. මං ඊළඟ සඳුදා එනවා. එනකොට මේක වෙලා තියෙන්න ඕන කිව්වා. මං කියනවා අද ගිහිල්ලා බලන්න. එදා තිබ්බටත් වඩා පොලිම අද වැඩි. ඉඳ කඩාපැන්නට මේක කරන්න බැරි බව මතක තියාගන්න. මහා ස්පිරිතාලට එනවා. මහා ස්පිරිතාලට ගිහිල්ලා කියනවා එතන ඉන්න කාට හරි කියනවා මේ කට්ටිය හිටගෙන ඉන්නව ඉඳගන්න පුටු නැද්ද කියලා. එනින් අහලා වැඩක් නැහැ. ජනාධිපතිවරයා මුදල් වෙන් කරලා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට. ලේකම්වරයා බහඬ ටික මිලදී අරගෙන අදාළ ස්පිරිතාලට සපයන්න. ඒකයි ගන්න ඕන. හැබැයි එතෙන්ට කඩාපනින්න. ඊළඟ මහ බැංකු නිලධාරීන් ගෙනලා කඩාපනින්න. නේද? බැන්න කෑ ගහනවා. නේද? කෑ ගහලා කියන මගේ මොකද මාස 8ක් නැති කරා මට තමයි බනින්නේ මොනවද මේ? ගෙදර රණ්ඩුනා වගේ නෝනත් එක රණ්ඩුනා වගේ නේ. හරිද? එහෙම පුළුවන්ද? ඕගොල්ලෝ හිතනවාද මේ නිලධාරීන් වැඩ කරයි කියලා? යන ගම මොකක්ද නේද කියාගෙන යන්නේ? එයා නම් කියයි අපි නිදන්නේ කියලා. දන්නවා. ඉතින් රාජ්‍ය සේවයේ කඩාපැනලා බෑ. ඊළඟ කල්පනා කරා මේ රාජ්‍ය සේවය වර්ධනය කරන්න පුළුවන් රජයේ වැදගත් ස්ථානවලට හිටපු හමුදා නිලධාරීන් ස්ථාපිත කිරීමෙන් කියලා. ඒගොල්ලෝ එහෙම පාය මාර්ගුත් අනුගමනය කරා නේද? ජනතාවත් කල්පනා කරා මේ රාජ්‍ය සේවය කඩා වැටලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රධාන තැන් වලට හමුදා නිලධාරීන් ස්ථාපිත කිරීම මේක කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම
අපේ රටේ හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් ස්ථානගත කරා කොහටද? වරායට. වරාය අධිකාරියේ සභාපතිවරයා හැටියට පත් කරා අපේ හිටපු හමුදාපති නේද? දයාරත්නායක මහත්මයා. මොකද උනේ? දයාරත්නායක මහත්මයා වරාය ස්ථාපිත කරාට දොඹකර ටික බාගන්න බැරි වෙනවා. එයි එතන තියෙන ප්‍රතිපත්තිමේ ප්‍රශ්නය. නිසා මේක නගා සිටවන්න එහෙම ස්ථානගත කිරීමෙන් පමණක් බෑ. ඔබට මතක ඇති. මීට කලින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය කරේ දිසාපතිවරු. ඒ දිස්ත්‍රික්කයේ දිසාපතිවරු ගෝජන සේවා මධ්‍යස්ථානත් වී මණ්ඩලත් එක්ක එකතු වෙලා වී මිලදී ගැනීමේ ක්‍රියාදාමය කරනවා. මේ සැර කිව්වනේ අපි එක හමුදාව යොදවනවා කිව්වා. ඔබට මතක ඇති ඒක සාකච්ඡාවකදී ඒක හමුදා නිලධාරියෙක් නේද වේගයෙන් කියනවා. මේ සැරේ සෙල්ලම් කරන්න බෑ. බවපු ගාන අපි දන්නවා, නෙලපු ගාන අපි දන්නවා, ගබඩා කරපු ගාන දන්නවා නේද? තියෙන තැන් අපි දන්නවා. නිසා අපුඩි ගානට පටන් ගත්තා. හැබැයි ප්‍රතිඵලයක් ලැබුණේ ඊළඟ පාරිභෝගික අධිකාරියට නේද ප්‍රධාන හමුදා නිලධාරියෙක් පත් කරා. නේද? එතුමා නේද මෝල් නිරීක්ෂණය කරන්න ගියා. නිරීක්ෂණය කරන්න යනකොට හාල් 90යි. නිරීක්ෂණය කරලා දවස් දෙකකට පස්සේ හාල් 98යි. විශ්තුමත් තියෙනවා. මම මේ කියන්නේ මේ හමුදා නිලධාරී විශේෂයෙන්ම අපේ රටේ තිබුණු යුද්ධය අවසන් කිරීමේදී විශාල කැපකිරීමක් කරලා දායි. අපේ රටේ විශේෂ අවස්ථාවන්හිදී කියන්නේ ටාස්ක් ෆෝස් එකක් හැටියට කාර්ය සාධක කණ්ඩායමක් හැටියට උපයෝග කරගෙන කාර්යභාරයන් කරපු කණ්ඩායම. මේ කරලා තිබෙන්නේ හමුදාවට තිබෙන ගෞරවත්වයත්. දැන් කියන්නේ මොකද්ද? දැන් මම දැක්ක සමහර කෙනෙක් නේද? ඩඩ්ලිගේ හාල් වල ගාන කීයද? බ්‍රිගේඩියර්ගේ හාල් වල ගාන කීයද කියලා අහන්නේ. හරිද? ඩඩ්ලි යට වුණාද බ්‍රිගේඩියර්ට? බ්‍රිගේඩියර් යට වුණා ඩඩ්ලිට. මෙහෙම තමයි සාකච්ඡාව තියෙන්නේ. මේ හමුදා නිලධාරී මේ තරම් හැල්ලුවට ලක් කරන ක්‍රියාදාමයකට යෙදුවා. එහෙනම් ආණ්ඩුව උත්සාහ කරා ක්‍රම දෙකකින් මේක විසඳන්න. එක ජනාධිපතිවරයා කඩාපැටීම්. දෙක රජයේ ප්‍රධාන තැන් වලට හමුදා නිලධාරීන් ස්ථාපිත කිරීම. දැන් පෙන්වන්න කළා තියෙන්නේ මොකද්ද? ඒක සියල්ල අසාර්ථක වෙච්ච බව. ඉතින් මේ රාජ්‍ය සේවය ඉතාම ශක්තිමත් රාජ්‍ය සේවාව බවට පත් කරන ප්‍රතිපත්තිමේ අදහසක් අපිට තිබෙනවා. ඒ උසස් වීම වල ගැටලු, ඔවුන්ට පැවරෙන ඩියුටි ලැයිස්තු, ඔවුන්ගේ සේවාවට සරිලන වේතනය, තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා සමත් වෙන වේතනය අපි දන්න සමහර අය. මම දන්න සමහර පොලිස් නිලධාරීන් උදේ පොලිසිය වැඩ කරලා හවස ගිහලා ත්‍රිවිල් එකක් කෙලවනවා. සමහර ගුරුවරු ඉස්කෝලේ වැඩ කරලා හවස ගිහලා ත්‍රිවිල් එක කෙලවනවා. රැය පැය 4-5 ත්‍රිවිල් එන. ඉඳ වේතනයක් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා වේතනයක් නැති රාජ්‍ය සේවයක් තිබෙනවා. ඉඳ වේතනය ඉතා හොඳින් සකස් කරලා උසස් වීම ක්‍රමවේදය හදලා අපේ රාජ්‍යාංශේ තවත් පළල් කරපු තැන් වලට පළල් කරලා ඒවට ඉතාමත් දක්ෂ කණ්ඩායම් බඳවගෙන ඒවා පාලනය කර හැකි කළමනාකරණය කර හැකි මුත්තම උසස් කණ්ඩායමක් බඳවගෙන දේශපාලනේ මුළුමනින්ම රාජ්‍ය සේවයෙන් ගලවලා පැත්තකින් තිබොත් මේ රාජ්‍ය සේවයේ හෙටත් ජනතාවට තෘප්තිමත් රාජ්‍ය සේවයකට තෘප්තිමත් සේවාවක් සැපිය හැකි මධ්‍යස්ථාන බවට පත් කරගත හැකි. ඒ නිසා මේ පක්ෂ දෙකම දශක ගණනාවක් තිස්සේ අපිට විනාශ කරන රාජ්‍ය සේවයක් නේද? අසතුටුදායක රාජ්‍ය සේවකෙක් හදලා තිබෙනවා. ඒ තෘප්තිමත් රාජ්‍ය සේවකෙක් බවට පත් කිරීම සඳහා අපි අපේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කළා තියෙනවා. මම හිතනවා මේ රටේ රාජ්‍ය සේවය ගැන විශ්වාස කරන පුරවැසියත් මේ රටේ රාජ්‍ය සේවකයත් මේ වෙනස් කිරීම සඳහා තෝරාගත යුතු දේශපාලන හැටියට අපි මාලිමාවෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒවට ඒක රාශි වෙන කියන පණිවිඩය මම රාජ්‍ය සේවකයන්ට දෙනවා. විශේෂයෙන්ම අගෝස්තු 5 ඡන්දෙ තිබ්බට ඊට කලින් ඡන්දෙ පාවිච්චි කරන වැඩ කරන ජනතා පිරිසක් රටේ ඉන්නවා. ඒ කියන්නේ 13 වෙනිදාෙන් තමයි ඡන්ද ව්‍යාපාරය එතකොට ආරම්භ වෙන්නේ. රටේ පොදුවේ කතා වුණාට අගෝස්තු 5 කියලා 13 වෙනිදා සමස්ත සෞඛ්‍ය සේවකයන්ට ඡන්දය පාවිච්චි කරන්න තිබෙනවා. ඒ අයට තැපැල් ඡන්ද තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. හැමෝම සෞඛ්‍ය සේවයේ අය තැපැල් ඡන්ද තමයි මේ පාර පාවිච්චි කරන්නේ. වෙනදා එහෙම එකක් තිබෙත් නැහැ. නමුත් මේ පාර තියෙනවා. ඒ වගේම 14 15 16 17 තැපැල් ඡන්ද පාවිච්චි වෙනවා. යම් විදියකින් කෙනෙකුට මග ඇරුණොත් ඒ සඳහා 20 21 දින යොදලා තිබෙනවා. ඒ නිසා ඡන්දේ පාවිච්චි කිරීම ආරම්භ වෙන්නේ එහෙම ගත්තම අගෝස්තු 5න් නෙමෙයි 13න් ආරම්භ වෙනවා. වැඩ කරන ජනතාවගේ පැත්තෙන් මේ ආණ්ඩුව දිහා බැලුවම මෙතන අපි ඉන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ අය සියලුම දෙනා ඉන්නවා එක එක ශේෂ්ත්‍රවල වැඩ කරන ජනතාවගේ පැත්තෙන් බැලුවම විශේෂ කාරණා කීපයක් තිබෙනවා අවධාරණය කරන්න. පළවෙනිම කාරණය තමයි අවසාන වරට වැටුප් වැඩිවීමක් උනේ වැඩ කරන ජනතාවට විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ට 2016 ජනවාරි මාසයේ.
එවකට පත්වෙච්ච පාලකයෝ ඊට කලින් ඉඳන් රාජ්‍ය සේවකයෝ දැවැන්ත අරගලයක් කරා රුපියල් 10000කින් වැටුප් වැඩි කරන්න කියලා 2015 ජනාධිපතිවරණයේ ආසන්නයේදී ජනාධිපතිවරණය නිසා වැඩ වර්ජනයක් නැතුව උද්ඝෝෂණ පෝස්ටර් ව්‍යාපාර වගේ දේවල් පදනම් කරගෙන අපි රුපියල් 10000ක් වැටුප් වැඩිවීමක් ඉල්ලනකොට අපි ඒකේ ඉල්ලුවා ජීවන වියදමට සරලන වැටුප් වැඩි කරන්න දීමනා සියල්ල වැටුපට එකතු කරන්න කියලා. ඒක තමයි එවකට අපේ සටන් පාඨය බවට පත් වුනේ. ජීවන වියදමට සරලන වැටුප් වැඩි කරනු දීමනා සියල්ල වැටුපට එකතු කරනු. මොකද 2005 ඉඳන් වැටුප් වැඩි කරේ නැහැ. අරගල හමුවේ යම් දීමනා වැඩි කරා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ආවා. මහින්ද මහත්තයා දිනුවා 2005. එතන ඉඳන් ජීවන වියදම වැඩි වෙනකොට උරු සමිති ව්‍යාපාරය කරපු අරගලවල ප්‍රතිඵලයක් විදියට හැම අයවැයකින්ම වගේ පොඩි දීමනා වැඩිවීම සිදු කළා. ඉතින් වැටුපට වඩා ලොකුවට අන්තිමට තිබුණ දීමනා. මූලික වැටුපට වඩා ලොකුවට පැත්තක එල්ලලා. එනිසා මේ එල්ලා ඇති දීමනා සියල්ල වැටුපට මූලික වැටුපට එකතු කරනවා කියන එක එදා පැවතිච්ච දැවැන්ත සටන් පාඨයක්. ප්‍රබල අරගලයක්. ඒක විතරක් මදි. ඒ එල්ලලා තියෙන එකට අමතරව ඒ වෙනකොට වැඩි වෙච්ච ජීවන වියදමට අනුව වැටුප් වැඩිවීමකුත් අවශ්‍යයි කියලා තමයි මේ අරගලය ඉස්සරහට ගෙනාවේ. ඒක රටේ දැවැන්ත අරගලයක් වෙච්ච නිසාම ජනාධිපතිවරණය කලින් තියන්න ගිය මහින්ද රාජපක්ෂ මහත්තයාට සිද්ධ වුණා රුපියල් 3000ක් දෙන්න. ජනාධිපතිවරණයට කලින් 3000ක් දිනාගත්ත ඇත්තම කියනවා නම්. ඊළඟට අනිත් පැත්තේ කට්ටිය මේ ඒ පැත්තෙන් 3000ක් දෙනකොට අනිත් පැත්තේ කට්ටියට සිද්ධ වුණා නෑ අපි 10000ම දෙනවා අපි දිනුවම කියලා කියන්නේ. කොහොම හරි අන්තිමට සිද්ධ වුණා අලුතෙන් ආපු ජනාධිපතිවරයා සහ අලුතෙන්පත් වෙච්ච ආණ්ඩුවට රුපියල් 10000ක් වැටුපට එකතු කරා. ඒක කොටස් වශයෙන් එන ක්‍රමයකට තමයි ලැබුණේ. හැබැයි ඒ 10000 වැඩි කරේ එදා එවකට පැවති ජීවන වියදමට අනුව. එදා සිට මේ දක්වා කිසිදු දීමනාවක්වත්. ඒ කියන්නේ ජීවන වියදම වැඩිවීමේ පදනමින් කිසිදු දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයන්ට සිද්ධ වෙලා නැහැ. දැන් අවුරුදු 5ක් ගිහිල්ලා තියෙනවා. ඒක ලොකු කාරණයක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. මොකද ජීවන වියදම දිගින් දිගටම ඉහළ ගියා. ඒ විතරක් නෙමෙයි දැන් මේ ආණ්ඩුව බාරකාර ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාම සෞභාග්‍ය පහළ වෙනවා කියලානේ කිව්වේ. ඒ වුණාට මොකද වෙන්නේ? ජනාධිපතිවරයායි මේ බාරකාර ආණ්ඩුවයි අත්‍යවශ්‍ය කුස්සියේ භාණ්ඩවලට ආපහු බදු ගැව්වා, බඩු මිල වැඩි කරා. මෙතන විශේෂ කාරණේ තියෙන්නේ මේ වැඩ කරන ජනතාව කියලා කියන්නේ අනිත් අයට වඩා සුවිශේෂ වෙන්නේ ඔවුන්ට ලැබෙන වැටුප ස්ථිරයි. අනිත් හැමෝම ජීවන වියදම ඉහළ යනකොට පොඩ මොන හරි කරගන්නවා. අවිධිමත් ශේෂ්ත්‍රයේ ඉන්න අය. මේසන් බාසුන්‍යා, වඩු බාසුන්‍යා, බුලත් පිට විකුණන කෙනා, සැලොන් කරන කෙනා රටේ ජීවන වියදම වැඩි වෙනකොට ඒකට කවුරුත් මැදිහත් වෙන්න ඕනේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඒගොල්ලොම ඒකට ඇඩ්ජස්ට් කරගන්නවා. තම තමන්ගේ දේවල්. ඒකට රාජ්‍ය මැදිහත් වීමක් නැහැ. පෞද්ගලික ආයතනවල මැදිහත් වීමක් නැහැ. ඒගොල්ලෝ ඒක කරගන්නවා. එතකොට රාජ්‍ය සේවකයාගේ සහ පෞද්ගලික අංශ කෙනාගේ ස්ථිර රස්සාව කරන කෙනාගේ මාධ්‍යවේදී මාත්‍යෙක් වුණත් වැටුප ස්ථිරයි නම් ජීවන වියදම වැඩි වෙන විදිහට එයාට වැඩි කරගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශේ නම් හාම්පුත්තු සහ වැඩ කරන අය අතර කෙරෙන ක්‍රියාවලියකින් වැඩි කරගන්න වෙනවා. වැඩි කරගන්නවා නම් නැත්තම් ජීවිතේ කප්පාදු කරන්න වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. එහෙම නැත්නම් රාජ්‍යාංශේ නම් රාජ්‍යාංශයට වෙන ක්‍රමයක් නැහැ. රජය වැඩි කළ යුතුයි. නමුත් 2016 ජනවාරි මාසයෙන් පස්සේ වැටුප් වැඩිවීමක් මේ රටේ සිද්ධ වෙලා නැහැ. එදා 10000 වැඩි කරේ එවකට පැවති ජීවන වියදමට අනුව. දැන් අවුරුදු 5ක් ගිහිල්ලා තියෙනවා. අලුත් ජීවන වියදම තත්ත්වයක් තියෙන ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. ඊයේ පෙරේදත් භාණ්ඩ 26ක බදු වැඩි කරලා භාණ්ඩ මිල ඉහළ දැම්මා. මේ தত্ত্বය එසේ තිබියදී 2018 දී වැඩ කරන ජනතාව කරපු අරගලයක ප්‍රතිඵලයක් විදියට රණුග්ගේ වැටුප් කමිටුව කියලා කමිටුවකුත් පත් කරා. ඒවකට පැවතිච්ච ආණ්ඩුව. ඒ කමිටුවෙන් ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකොට නිර්දේශ කරා
ජනවාරි මාසේ ඉඳලා 2020 ජනවාරි මාසේ ඉඳලා වැටුප් වැඩිවීමක් කළ යුතුයි කියලා. ඇති වෙලා තිබ්බ තත්ත්වෙත් එක්ක. ඒ වැඩිවීම රුපියල් 3000 සිට පහළම කෙනාට රුපියල් 3000ක සිට ඉහළම කෙනා එනම් අමාත්‍යාංශ ලේකම් 24000 දක්වා වැටුප් වැඩිවීමක් වෙන්න නියමිතව තිබුණා. කමිටු වාර්තාවට අනුව කැබිනට් එකේ ඒක අනුමත කරලා භාණ්ඩාගාරයේ අනුමැතිය සහිතව තමයි එළියට දැම්මේ. නමුත් වර්තමාන ආණ්ඩුව මේ බාරකාර ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලනය ඒක අත්හිටුවා. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිට වැඩිවීමට නියමිතව තිබුණු වැටුප් වැඩිවීම මේගොල්ලෝ අත්හිටුවා. ඒක දැවැන්ත කප්පාදුවක්. ඒක බරපතල ප්‍රශ්නයක්. රාජ්‍ය සේවකයන්ට හේතුව වෙන්නේ කුලී වැඩ කරන කෙනා තමන්ගේ ගාණ වැඩි කරගන්නවා. ඒකෙන් මං අදහස් කරන්නේ නැහැ කුලී වැඩ කරන කෙනාගේ ප්‍රශ්න විසඳලා කියලා. මේසන් බාසුන්යාගේ ප්‍රශ්න විසඳලා කියලා. නමුත් ඒගොල්ලෝ මේ ජීවන විදිහ වැඩි වෙනකොට වැඩි කරගන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ සූරාකෑම සිද්ධ වෙන්නේ වැඩ කරන මිනිස්සුන්ගෙන් කියලා. පොදුවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යනකොට අවසානයේදී ඒකට වන්දි ගෙවලා තියෙන්නේ ස්ථාවර වැටුප් ලබන ජනතාව. ඒ නිසා තමයි මේ වැඩ කරන පන්තියේ සටන් නිතරම නිර්මාණය වෙලා එන්නේ. අනිත් අය මම කලින් කිව්වා වගේ ඒවට යම් යම් විදියට හැඩ ගැහෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳිලා නැහැ. ඒ නිසා ජීවන වියදම ඉහළ යාමත් එක්ක කමිටුවකින් නිර්දේශ කරා රණුග්ගේ කමිටුව කිව්වම තමයි මේක කවුරුත් දන්නේ. වැටුප් වැඩිවීමක් දෙන්න ඕන කියලා. ඒ වැටුප් වැඩිවීම මේ ආණ්ඩුව සද්ද නැතුව නොකර සද්ද කප්පාදු කරලා තියෙනවා අත්හිටුවලා තියෙනවා. ඒ නිසා අපි වැඩ කරන පන්තියට කියනවා ඒ වෙනුවෙන් අරගලයක් අවශ්‍යයි. උත්සමිති ව්‍යාපාරයේ මේ වෙනුවෙන් ලියුම් ලියලා තියෙනවා. මැදිහත් වීම කරලා තියෙනවා එක්තරා ප්‍රමාණයකට. නමුත් රටේ ඇති වෙච්ච වසංගත තත්ත්වය තුල වෘත්තීය සමිති ව්‍යාපාරයට සිද්ධ වුණ එක්තරා ප්‍රමාණයකට ඒ වෙනුවෙන් කරන අරගල අත්හිටුවන්න. සැලසුම් කරලා තිබුණු අරගල නවත්තන්න. දැන් ඡන්දය ඇවිල්ලා තියෙනවා. ඡන්ද කියන්නේත් අරගලයක්. ඡන්ද කියන්නේත් සටනක්. අපි වැඩ කරන පන්තියට යෝජනා කරනවා ඔබේ වැඩිවීමට නියමිතව තිබුණු කමිටුවට අනුව නිර්දේශ වලට අනුව වැඩිවීමට නියමිතව තිබුණු වැටුප් අත්හිටවපු මේ ආණ්ඩුවට එරෙහිව සටනක් බවට ඔබ ඔබේ ඡන්දය පත් කරගන්න අත්‍යවශ්‍යයි. මොකද සටන තියෙන්නේ එළියේ පාර්ලිමේන්තුවේ දෙකේම. හරි නිවැරදි ව්‍යාපාර එළියත් අරගල කරනවා. එළිය අරගලය පාර්ලිමේන්තුවටත් ගෙනියනවා. ඒ නිසා වැඩ කරන පන්තියට වෙච්ච මේ අසාධාරණයට එරෙහිව අපි වෘසමිති ව්‍යාපාරයේ විදියට එළිය අරගලයක් කරමින් තිබෙනවා. ඔබට හැකියාව තියෙනවා ඒ අරගලය පාර්ලිමේන්තුවට ගෙනියන්න. ඒ සඳහා ඔබ 13 ඡන්දේ පාවිච්චි කරන්න ඕන. 13, 14, 15, 16, 17 ඒ වගේම ගත්තම 20, 21. මේ කතරෙන් පුළුවන්කමක් තිබෙනවා ඒ සටන ඉස්සරහට ගේන්න. ඒ නිසා අපි වැඩ කරන පන්තියෙන් ඉල්ලනවා මෙන්න මේ සටන ඉස්සරහට ගන්න ඔබ 13 වෙනිදා සිට තීරණයක් ගන්න ඕන. ඊළඟ කාරණය. විධායක නිලධාරීන් කියලා ශ්‍රේණි ගණනාවක් තියෙනවා. ඒක ටිකක් පැතිරිච්ච එකක්. ඒ ශ්‍රේණිවල රුපියල් 3000ක දීමනාවක් තිබ්බා. 15 අයට. ඒ විධායක ශ්‍රේණියේ 15ම කෙනාට 3000ක් හම්බුණා. වෙනම විශේෂ දීමනාවක්. තව කෙනෙකුට ඊට ටිකක් උඩ කෙනෙකුට 5000ක් හම්බුණා. තව ඊට ටිකක් උඩ කෙනෙකුට 10000ක් හම්බුණා. එතකොට පහුගිය කාලේ තීරණයක් ගත්තා මේක මේ විධායක ශ්‍රේණියේ සියලුම දෙනාට 15000 දක්වා වැඩි කරන්න. මේ විවිධත්වයක් සහිත තිබ්බ එක ඒ විවිධත්වය අයින් කරලා හැමෝටම විධායක ශ්‍රේණියේ 15 සිට ඉහළ දක්වා සියලු දෙනාට 15000ක දීමනාවක් දෙන්න තීන්දුව කරා. චක්‍රලේඛ නිකුත් කරා. මේ ආණ්ඩුව ඒක නවත්තලා දිනනවා. මේ කොවිඩ් කතාව ASCII මේ ඔක්කොම කප්පාදු වීම සිද්ධ වුණා. ඒ පිළිබඳ කතා කරන්න කාටවත් අවස්ථාවක් තිබ්බේ නැහැ. මොකද වසංගතයක් ASCII මේවට පෝස්ටර් ගහන්න, සටන් කරන්න, අරගල කරන්න, උද්ඝෝෂණය කරන්න කාටවත් හැකියාවක් නැහැ. ඉතින් ඒ තත්ත්වය තුල මේ විධායක නිලධාරීන්ට ලැබෙන්න තිබුණු 15000 දීමනාව මේගොල්ලෝ කප්පාදු කරා. සද්ද නැතුව කප්පාදු කරා. ඒ විතරක් නෙමෙයි අපි කවුරුත් දන්නවා වැටුප බලහත්කාරයෙන් කපාගත්තා. සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප බලහත්කාරයෙන් කපාගත්තා. සෞඛ්‍ය සේවකයන්ට බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔවුන් ඉරිදාද, සෙනසුරාදාද,
වරුවද රෑද දවල්ද නැතුව පෞගේ කාලේ වැඩ කරා. ලොකු දැවැන්ත කැපකිරීමක් කරා සෞඛ්‍ය සේවකයෝ. ඊට කලින් තිබුණු දීමනා මේ කාලය තුල කැපුවා. එයාගේ දීමනා කැපුවා, අතිකාල කැපුවා, පඩියත් කැපුවා. සෞඛ්‍ය සේවකයෝ තමයි 13 වෙනිදා ඉස්සෙල්ලාම ඡන්දේ පාවිච්චි කරන්නේ. පළවෙනිම ඡන්දේ පාවිච්චි කරන්නේ. ඒකට එයාට බලවත් අසාධාරණයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. ඒ හඬ ආවේ නැහැ. සෞඛ්‍ය සේවකයන්ට බෑ. කොරෝනා ප්‍රශ්නය ඇස්සේ අනිත් අයට ප්‍රතිකාර කරන ඇස්සේ Tamanගේ මේ කපාදුව කරපුවා දෙන්න කියලා කෑ ගහන. නමුත් උරුසමිති ව්‍යාපාරයේ සෞඛ්‍ය ශේෂ්ත්‍රේ පාලකයන්ට මේවා ලිව්වා. පාලකයන්ට ඉදිරිපත් කරා. ඒවා කොරෝනා වලටම යට කරලා දාලා මේගොල්ලෝ සද්ද නැතුව සෞඛ්‍ය සේවකයන්ට බලවත් අසාධාරණයක්පත් ඇති කරමින් වැඩ කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි. හෙද ශිෂ්‍යයෝ ඉන්නවනේ. හෙද විදුවල් 18ක ඉන්නවා හෙද ශිෂ්‍යයෝ. විශාල ප්‍රමාණයක් ඉන්නවා. මාස 3ක එයාට ගෙවන ගෙවීම් කැපුවා. ශිෂ්‍යයන්ගේ. හෙද විද්‍යාලවල ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ. හරි. මාස 3ක කැපුවා සම්පූර්ණයෙන්ම. ඒ නිසා දැන් මේ ආණ්ඩුව කොරෝනා වලට මුවා වෙලා ඒක දඩමීමා කරගෙන ඒකට වැහිලා මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට කප්පාදු කරලා තියෙනවා. ඒකට එරෙහිව මේ මැතිවරණ ව්‍යාපාරය මැතිවරණ සටන ඉස්සරහට ගන්න ඕන. ඒකයි අපේ යෝජනාව. ඒ වගේම තමයි ලොකුම ප්‍රශ්නයක් වුණා දැන් මේ විදුලි බිල් කතාව. පෙබරවාරි මාසයේ විදුලි බිලම මාර්තු මාසෙට දෙන්න කියලා කිව්වා මුලින්. ඒක කරේ අප්‍රේල් 25 ඡන්දේ දිනවා කියලා හිතලා. ඡන්දේ කල් ගියා. ඊට පස්සේ මොකද කරේ? ඒ පෙබරවාරියක තව දික් කරන්න කියලා කිව්වා. ඔහොම දික් කරගෙන ආවා අර අනිත් ගාන ගෙවන්න ඕන ඉතුරු ගාන පැත්තකින් ලියලිය. දැන් අද වෙනකොට වෙලා තියෙන්නේ මේක දැන් ආයි කල් ගියානේ. අප්‍රේල් මේ අගෝස්තු 5ට. දැන් විදුලි බල මණ්ඩලේ හාන්සි වෙලා වැටිලා. ඒගොල්ලන්ට ගන්න ඕන ප්‍රමාණය ගන්න බැරි වුණා. මේක තුල කිසිම විධිමත් වැඩ බිල්ලක් නැහැ. එක ගෙවල් වලට එක ප්‍රදේශවල එක ප්‍රශ්න. අර මුළු බිලම එකට දාලා ඒවලා දැන් අර ඇරියස් එක. සමහර තැන්වල විදුලි බිල ලියන්න යන අයට ගහලා පන්නනවා. විදුලි බිල් ගෙවන කාර්යාල අපි බිල ගෙවන මුදල් ගෙවන තැන්වල පෝලිං හිර වෙලා රණ්ඩු බරපතල විදියට. අයි එක තැන්වල එක විදියට මේක එකතු කරලා අර ගෙවන්න ඕන කොටස්. කිසිම විධිමත් වැඩ බිල්ලක් ඒකට නැහැ. ගෝඨ ආවොත් රට විධිමත් වෙනවා. රට පිළිවෙලට කරනවා. වැඩේ හරියට යයි. ආයතන පිළිවෙල වෙයි. එහෙම තමයි එනකොට කිව්වේ. නමුත් අද විදුලි බිලේ ප්‍රශ්නේ ගත්තම බරපතල පීඩාවක් ගැටලුවක් බවට අදපත් කරලා තිබෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා අද වෙනකොට විශ්‍රාම වැටුප් ප්‍රශ්නය බරපතල විදියට ඇවිල්ලා තියෙනවා. 2020 ඉඳලා ලැබිය යුතු විශ්‍රාම වැටුප් අත්හිටවලා තියෙනවා. 2016 වැටුප් වැඩිවීමක් වුණා අපි කවුරුත් දන්නවා. අපි කලින් කිව්වා අරගලවල ප්‍රතිඵල විදියට ඒ වැටුප් වැඩිවීම 2020 දක්වා ගෙවන විදියට තමයි සකස් කළේ. එතකොට 2016 ජනවාරි මාසෙන් පස්සේ අපි තුමු අප්‍රේල් මාසේ මාර්තු මාසේ 17 විශ්‍රාම යන අයට එයා 2020 විශ්‍රාම යන ලෙස සලකලා අර අතරමැදි කාලේ එකතු කළ යුතුව තියෙනවා. ඒක එකතුනේ නැහැ. දෙන්න තීරණය කරා චක්‍රලේඛ ගැහුවා මේ ආණ්ඩුව ඇවිල්ලා නැවැත්තුවා. ඉතින් මේ විදිහට ගත්තම දැවැන්ත කප්පාදුවක් වැඩ කරන ජනතාවටත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් මේ පාලනය කරලා තිබෙනවා. ඒ නිසා එවැනි වටපිටාවක එන මැතිවරණයක් මේක. ඒ වටපිටාව තුල වැඩ කරන පන්තියෙන් අපි ඉල්ලනවා ඔබ පණිවිඩයක් ආණ්ඩුවට දිය යුතුයි. මේ පාලකයන්ට දෙන්න ඕන. වැඩ කරන පන්තියේ ඡන්දෙන් ඔබ සටනක් කරන්න ඕන. ඡන්දෙට කලින් එළිය අරගල කරා මතපල කරා අතන මෙතන සාකච්ඡා කරා ලියුම් ලිව්වා පෙස්සන් අස්සන් කරා. හැබැයි එළිය අපිට මුකුත් කරන්න බැරි වුණා. මේ ඡන්ද වෙනකොටත් එළිය අරගලයක් කරන්න බෑ වෘක්ෂමිති ව්‍යාපාරයට. ඒක ඉතා පැහැදිලි. ඒ නිසා අපි වැඩ කරන පන්තියෙන් ඉල්ලනවා ඔබේ අරගලය කතිරෙන් ප්‍රකාශයටපත් කරන්න කියලා. ඒ නිසා පාලකයන්ට බලපෑමක් වෙන ආකාරයට ඔබේ ඡන්දය පාවිච්චි කරන්න කියලා වැඩ කරන පන්තියෙන් අපි ඉල්ලනවා. විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙලා නොවැම්බර් 10 ඉඳලා මේ වෙනකොට මාස 8කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා.
මාස 8කට විතර පසුව තමයි දැන් මේ මැතිවරණය එළඹෙන්නේ අගෝස්තු මාසේ 5 වෙනිදා. 13 සිට ජූලි 13 සිට තැපැල් ඡන්ද ප්‍රකාශ වීම ආරම්භ වෙනවා. අපි හිතනවා මේ රටේ වැඩ කරන ජනතාව පෞද්ගලිකාංශේ රාජ්‍යාංශේත් අර්ධ රාජ්‍යාංශේත් වතු ශේෂ්ත්‍රයේත් සමස්ත වැඩ කරන ජනතාව මේ ආණ්ඩුවේ ගෙවුණු මාස 8ක ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉතා හොඳින් කිරලා මැනලා බලලා තමයි මේ ඡන්දේ පාවිච්චි කළ යුත්තේ කියලා තමයි අපි හිතන්නේ. මොකද වුන් බලයටපත් වෙලා මේ ගෙවුණු මාස 8 ඇතුලේ අපේ රටේ සමස්ත වැඩ කරන ජනතාවගේ පැත්තෙන් සහන නෙවෙයි දීලා තිබෙන්නේ, තිබුණු සහන කපලා තිබෙන්නේ. ලබා දිය යුතු සහන කපලා තිබෙන්නේ. ඔවුන් පුලින් මත තිබ්බා රාජ්‍ය සේවකයන්ට. රණුග්ගේ වැටුප් කමිටුව පැත්තකට දාලා රාජ්‍ය සේවා වැටුප් වැඩිවීම නතර කරා. පරිපාලන සේවයේ රුපියල් 15000 දීමනාව නතර කළා. විශ්‍රාමිකයන්ගේ 2016 සිට 2020 දක්වා විශ්‍රාම ගියපු 1,20,000ක් වෙච්ච විශ්‍රාමිකයන්ගේ නීත්‍යානුකූල උන්ට ලැබිය යුතු උන්ට හිමිකමක් වෙලා තිබුණු විශ්‍රාම වැටුප අත්හිටුවන්න තීරණය කරා ජනවාරි 2 වෙනිදා මේ බාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තීරණය කරලා. ජනවාරි 2 කොරෝනා විල නෙමෙයි. කොරෝනාවේ මාර්තු ජනවාරි 2 තමයි කැබිනට් මණ්ඩලය තීරණය කරේ. ජනවාරි 20 තමයි චක්කලීකේ ගැහුවේ. විශ්‍රාම වැටුප නතර කරා. ඊළඟට දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අපේ රටේ උද බට මතකයි ජනාධිපතිවරණ වේදිකාවේ ඔය එක මහත්තයෙක් ලයිස්තුවක් කියාගෙන යනවා සෞභාග්‍ය දැක්මේ තිබෙන සහන මල්ල ගැන. ඒකක් තමයි විශ්‍රාමිකයන්ට සම්භාවනීය විශ්‍රාම ඒ වචනේ තමයි තිබුණේ. සම්භාවනීය විශ්‍රාම ජීවිතයක් තමයි දෙනවයි කියලා කිව්වේ. දැන් මොකද උනේ? එක පැත්තකින් 2016 විශ්‍රාමිකයන්ගේ අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලැබිය යුතු නීත්‍යානුකූල හිමිකම අහිමි කළා, කප්පාදු කරා. ඊළඟට ලක්ෂ 15ක් දක්වා උපරිමයකට යටත්ව අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බැංකුවල තැන්පත් කරලා තිබුණු ස්ථාවර තැන්පතු සඳහා 15%ක පොලියක් ලබා දුන්නා. මේ පොලිය 8% දක්වා පහළ දාලා තිබෙනවා. 8% දක්වා පහළ දාලා තිබෙනවා. ඒක ඊයේ මම දැක්කා මාධ්‍ය හරහා බන්දුල ගුණවර්ධන කැබිනට් ප්‍රකාශක ඒක පිළිගන්නවා. මා සතුව අවශ්‍ය නම් සිරස රූපවාහිනිය ගියපු ඒ විකාශනය වුණු කොටස තිබෙනවා. බන්දුල ගුණවර්ධන මේක පිළිගන්නවා. මහින්ද රාජපක්ෂ කියන නෑ එහෙම එකක් නෑ පට්ටපල් බොරුවක් කියලා. ඉදාම් බන්දුල ගුණවර්ධන ඒක තමයි අපි දන්නේ නිල. මොකද නිල කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී බන්දුල ගුණවර්ධන කියනවා ඔව් එහෙම වෙලා තිබෙනවා. ඒක හැමෝටම බලපාලා අපි ඉදිරියේදී ඒක නිවැරදි කරනවා කියලා. කවුද අපේ අගමැතිතුමා කියනවා මම ලේකම්තුමාගෙමුත් අහලා බැලුවා. අමාත්‍යාංශ ලේකම්තුමාගෙමුත් අහලා බැලුවා එහෙම දෙයක් වෙලා නෑ එක පට්ටපල් බොරුවක් මාධ්‍යයක නිවැරදි කරයි කියලා මම හිතනවා කියලා. බොරු කියන්නේ කවුද කියලා අපි දන්නේ නෑ. රටේ ජනතාව තියෙනකොට නමුත් බැංකු වලින් සොයලා බලද්දී මහා බැංකුවෙන් සොයලා බලද්දී ඇත්ත තත්ත්වය තමයි 15 සිට 8% දක්වා ඔවුන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ලබා දීපු පොලිය කප්පාදු කරලා තිබෙනවා. දැන් මේක විශේෂයෙන්ම බලපානවා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරලා විශ්‍රාම වැටුපකුත් නැතුව ඔවුන්ට ලැබුණු දීමනාව ස්ථාවර තැන්පතු වල පත් කරලා බැංකුවල දාලා ඒකෙන් ජීවත් වෙන පිරිසට වැඩ කරන ජනතාවට විශේෂයෙන් බලපානවා. මොකද අපේ විශ්‍රාම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සමහරුන්ට රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප ලැබෙනවා සොච්චමක් හරි. ඊට අමතරව තමයි මේකෙන් ආදායමක් ආවේ වෙනම. ඒ නිසා එවැනි කප්පාදු කිරීම රසක් කරලා තිබෙන රාජ්‍යාංශ පැත්තෙන් ගත්තම. වතු ශේෂ්ත්‍රේ මාර්තු මාසේ 1 වෙනිදා ඉඳලා තමයි රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ලබා දෙනවා. රුපියල් 1000ක වැටුපක් දෙනවා කියලා කිව්වේ. මාර්තු මාසේ 1 වෙනිදා කියන්නේ කොරෝනා එන්න කලින්. හැබැයි ඒක ලබා දුන්නේ නැහැ. ඔවුන් රැවටුවා. පෞද්ගලිකංශේ ඒත් දැන් විවිධ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙමින් තිබෙනවා. ඒ කිසිවකට ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. නිසා සමස්ත රාජ්‍ය සේවයේ, අර්ධ රාජ්‍ය සේවයේ, පෞද්ගලිකංශේ, වතු ශේෂ්ත්‍රයේ වැඩ කරන ජනතාව දැඩි අර්බුද ගණනාවකට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා එළඹෙන
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබ 13 සිට ඡන්දේ පාවිච්චි කරන පටන් ගන්නවා. ඊටා බුද්ධිමත්ව ඡන්දේ පාවිච්චි කළ යුතුයි. මොකද අපි දන්නවා අනිවාර්ය ලෙසම අගෝස්තු 5න් පස්සේ එන ආණ්ඩුව කියලා කියන්නේ ඒකේ බහුතරය මේගොල්ලෝ කියන විදියට ඉල්ලන විදියට ওই කියන බලයක් දුන්නොත් අනිවාර්ය ලෙසම තවත් විවිධ කප්පාදු කිරීම වලට වැඩ කරන ජනතාවට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩුව මේ වෙනකොට ඔවුන්ගේ විවිධ කරුණු දැන් අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් පාසල් විවෘත කළා ඊයේ සිට. කියන්නේ දරු 29 ගුරුවරුවා විදුහල්පතිවරයා අනිකුත් කාර්ය මණ්ඩලය ආවා ඊයේ සිට දරුවෝ එනවා 5 11 සහ 13 ශ්‍රේණිවල. ඒතර මේකේ විධිමත් ලෙස උපදෙස් ලබා නොදීම නිසා සහ ඒ උපදෙස් දීලා තියෙන උපදෙසුත් විදුහල්පතිවරු කලාප අධ්‍යක්ෂකවරු පළාත් අධ්‍යක්ෂකවරු ක්‍රියාත්මක නොකරන නිසා අර්බුද රැසක් නිර්මාණය වෙලා තිබෙනවා. සෞඛ්‍ය අංශවල නිර්දේශ මත තමන්ගේ කාලච්ඡේදය ආරම්භ වීමට විනාඩි 30කට පෙර පාසලට එන්න. එහෙම තමයි දීලා තියෙන උපදෙස්. තමන්ගේ කාලච්ඡේද අවසන් වුණාට පස්සේ පාසලෙන් බැහැර වෙන්න. ඊළඟට සාමාන්‍ය ගුරුවරු අස්සම් කරන අස්සම් ලේඛනයේ පොදු 18 කියන ආකෘතිය වෙනුවට වෙනම අස්සම් ලේඛනයක් පාවිච්චි කරන්න කියලා ඉතා පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. සෞඛ්‍ය අංශවල නිර්දේශ ලබා දීලා තිබෙනවා. එතකොට මේ උපදෙස් පිළිගන්නේ නැහැ. එතකොට එහෙනම් නැවත අධ්‍යාපන බලධාරීන් මීට බැඳිහත් විය යුතුයි. එතකොට ආණ්ඩුවක් මොකටද? විදුහල්පති, කලාප අධ්‍යක්ෂ, පළාත් අධ්‍යක්ෂක Tamanට ඕන විදියට 7:30 සිට 1:30 දක්වා නැත්නම් 7:30 සිට 3:30 දක්වා සියලු ගුරුවරු පාසලට ගෙන්නගෙන අර නිරෝධායන නීති රීති උල්ලංඝනය කරලා සෞඛ්‍ය උපදෙස් පැත්තකට දාලා වැඩ කරනවා නම් ආණ්ඩුවක් මොකටද? ආණ්ඩුව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි, සැලකිලිමත් විය යුතුයි. නිවැරදි උපදෙස් ලබා දෙමින් විශේෂයෙන්ම මේ කොරෝනා වසංගත පාලිත තත්ත්වයක් හමුවේ පවතින රට ඒ නිසා ඒ පිළිබඳව මැදිහත් විය යුතුයි. ඒ වගේම තමයි මේ ආණ්ඩුව අර කප්පාදු කිරීම ගොන්නට තවත් අදාළ වෙනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බලහත්කාරයෙන් කපන එක. එහෙම බලෙන් වැටුප් කපපු ආණ්ඩුවක්. අපි අහන ඔබ ආණ්ඩුවට දෙනවද ඡන්දේ? කල්පනා කරලා බලන්න. ස්ටැපල් සේවකින්ගේ සියලු සේවකින්ගේ දිනක වැටුප කැපුවා. කිසිදු එකඟතාවයකින් තොරව. නැගෙනහිර පළාතේ සියලු ගුරුවරුන්ගේ අධ්‍යාපන ශිෂ්‍ය සියලු දෙනාගේ වැටුප් දිනක වැටුප් කැපුවා. කිසිදු එකඟතාවයකින් තොරව. අනිකුත් තැන්වල සබරගමු පළාතේ වැටුප් කැපුවා. කිසිදු එකඟතාවයකින් තොරව අධ්‍යාපන ශාස්ත්‍රයේ. ඒ වගේම අනිකුත් තැන්වල වැටුප් කපන්න උත්සාහ කරද්දී අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මැදිහත් වීම නිසා ඊට එරෙහිව විරෝධය දැක්වීම නිසා ඒක අකුල ගන්න සිදු වුණා. ඒ නිසා මෙවැනි ආණ්ඩුවක් අපි හිතනවා ලබන අගෝස්තු 5 පවත්වන නියමිත මැතිවරණේ 13 සිට තැපැල් ඡන්ද ප්‍රකාශ කරද්දී මේ රටේ වැඩ කරන ජනතාව ඉතා හොඳින් මේ කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එසේ කරමින් එළමෙන මැතිවරණයේදී ඡන්දේ පාවිච්චි කරන් අපි ඔබට සහතික වෙනවා. වැඩ කරන ජනතාවගේ අති ප්‍රබල නියෝජනයක් මේ මැතිවරණයට මාලිමාව ලකුණෙන් තරඟ වදිනවා. අපේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ සිට අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, ජානක අධිකාරී සහෝදරයා, චන්දන සූර්යරච්චි සහෝදරයා, රංජන් ජයලාල් සහෝදරයා ඇතුළු දිස්ත්‍රික් මට්ටමේ අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රබලයින් රැසක් මේ මැතිවරණ සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔබට ඔබේ කප්පාදු කරන අයිතියට, ඒ වගේම ඔබේ දිනා ගන්න තිබෙන අයිතීන් පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියෙත් ඉතා හොඳින් ඉදිරියට අරගෙන යන්න නම් අපි හිතන ඔබට තිබෙන එකම විකල්පය මාලිමාව ජාතික ජනබලවේගයේ එවෙනුවෙන් වැඩ කරන ජනතාවගේ ඡන්දේ පාවිච්චි කරන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. මොන හරි තියෙනවද? රණුක්ගේ වැටුප් කමිටු වාර්තාවට අනුව ඒක අපි ඒක ඒ විදිහටම පිළිගන්නේ නැහැ. නමුත් රණුක්ගේ වැටුප් කමිටු වාර්තාවට අනුව රුපියල් 3000 සිට 24000 දක්වා ප්‍රමාණයකින් වැටුප් වැඩි විය යුතුයි කියන නිර්දේශයක් ඔවුන් ලබා දීලා තිබෙනවා පවතින ජීවන තත්ත්වයන්ට අනුව. අපි මේක ලබා දුන්නේ දැන් මීට අවුරුද්දකට විතර කලින්. ඒක දැන් ප්‍රමාණවත් නැහැ. නමුත් ඔවුන්ගේ පැත්තෙන් ඒ දීප එකත් ඔවුන් කප්පාදු කරලා තිබෙනවා. ඔව් ආණ්ඩුව අනෙකුත් වියදම් කිසිම බාධාවකින් තොරව අඩුවකින් තොරව කරගන්නවා නම්
മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට වරප්‍රසාද දෙන්න. ඒ අනිකුත් වියදම් මේ විදිහටම කරගන්නවා නම් අපි හිතනවා මේ රට වෙනුවෙන් තමන්ගේ දහදිය කඳුළු වගුරන තමන්ගේ ශ්‍රමය වගුරන වැඩ කරන ජනතාවට ඒ වැටුප් ලබා දෙන්න කිසිදු බාධාවක් නැහැ. හැබැයි මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ආණ්ඩුවේ මේ ආර්ථික ක්‍රියාවලියත් එක්ක ආණ්ඩුවේ මේ නාස්තිකාර වියදම් ඒ ක්‍රියාවලියත් එක්ක නම් ඔවුන්ට ඒක කරගන්න බැරි වෙයි. නමුත් අපේ ඉල්ලීම තමයි වැඩ කරන ජනතාවගේ ජීවත් වීමට සරිලන වැටුපක් ලබා දෙන්න කියන එක.